අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අද අපිට දෙසැම්බර් මාසේ 11 ඒ කියන්නේ ධර්ම සාකච්ඡාව සඳහා පැමිණිච්ච සෙනසුරාදාවක්. ඉතින් අපි ධර්ම සාකච්ඡාවට කලින් ව්‍යවස්ථා සිහිපත් කිරීමේ චාරිත්‍රය ඉෂ්ට කරනවා. ඒකට විනාඩි ස්වල්පයක් අපි ගන්නවා 10ක් විතර. ඊට පස්සේ අපි යනවා සංගීත සූත්‍රයේ පංචක නිපාතේට. ගියපාර පටන් අරගත්ත පංචක නිපාතේ අපි මේ කටයුතු දෙක සඳහා ආරාධනා කරනවා අපේ ධාතුනි කුටි ගරු ස්වාමීන් වහන්සේගෙන් කරුණා කළා සභාවාරයට ආරම්භය සම්ප්‍රදාන කුල ලබා දෙන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. සිතේ පරිවර්තනය ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමීන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතු. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්සි නොබිනිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන්. වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතු. සල්ලේඛං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතා යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු අමදමින්ද ගඳදුම් මල් පහන් ඇහැදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝ භංතේ වංන රාජානෝ මුත්තාමනි විභූසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණයමමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්තකිලමතානුයෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යයත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදීතබ්බං යයි වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු.
භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවාගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. දැයි අපි සම්ප්‍රදාන කුල අපේ කතිකාවත සීපත් කරගත්තා. අපි දැන් යනවා ඊගාවට අපිට වාටි පෙමිලා තියෙන සංගීති සූත්‍රයේ පංචක නිපාතේට. අවසරයි ස්වාමින් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය පංචක නිපාතය 394 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං. එවත්නි දන්නා දක්නා අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවද නොකළ යුතුය. එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කවර පංච ධර්ම කෙනෙක්ද යත් පංච කාම ගුණ සමායන පංච උපාදානස්කන්ධා රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඤ්ඤාණෝපාදානස්කන්ධෝ උපාදානස්කන්ධ පසෙක රූපෝපාදානස්කන්ධය වේදනෝපාදානස්කන්ධය සංඤෝපාදානස්කන්ධය සංකාරෝපාදානස්කන්ධය විඤ්ඤාණෝපාදානස්කන්ධයි. ඒක කරන් තියෙනවා. ඒ ගේ පාරත් ඒකනේ කිව්වේ. පංචස්කන්ධ. මේ අතින උපාදානස්කන්ධ. වෙනස තියෙන්නේ පංචස්කන්ධේ උපාදානස්කන්ධ කියලා ප්‍රධාන වශයෙන් හඳුන්වා දීමයි. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ පංචස්කන්ධේ එකක් පංච උපාදානස්කන්ධේ එකක් කියලා අපිට තේරුම් ගන්න වෙනවා. ඒකයි මමත් අහපු ප්‍රශ්නේ මේ ගම්ම්‍ය වෙන්නේ. එතකොට අපිට පුළුවන් ද පංචස්කන්ධය දකින්න උපාදානස්කන්ධ නොකරගෙන අපි ඒකට කියනවා රහත් වෙනවා කියලා. පංචස්කන්ධේ නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් පංච උපාදානස්කන්ධේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ බව තමයි මිනිස්සු පිළිගන්න කැමති නැති. ඒගොල්ලෝ කියනවා පංචස්කන්ධය තියෙන තාක්කල් පංච උපාදානස්කන්ධය තියෙනයි කියලා. ඒ නිසා අපි පංචස්කන්ධයට වෛරකරනද පුරුදු වෙලා තියෙනවා. ඒකට අත්කිලමතාණ යෝගය කියලා කියනවා. ඒ වගේම පංචස්කන්ධයට ප්‍රේම කරනවා. අපෝ ඒක නැතුව ජීවත් වෙන්න බෑ. ඒක නිසා ඒක තියෙන්න ඕනේ කියලා. එතකොට කාමසුකල්ලිකානුගෙට. ඒ නිසා පංචස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධ වෙන් කරගන්න එක බ්‍රහ්මචර්ය. එහෙම නැත්නම් තපස. නැත්නම් පැවිද්ද කියලා කියන්න පුළුවන්. ඉතින් අපි කොයි වෙලාවෙද පැවිද්දේ ඉන්නේ කොයි වෙලාවෙද නැත්තේ කියන එක නිකම් මේ තොල දිවාකට ගත්ත කෙල ටිකක් ටුක් ගාලා කෙල ගහනවා වගේ වැඩක්. ඒකේ මහා ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඒ මොකද අපි වග වෙන්නේ නැහැ කියන එක. යම් වෙලාවක පංචස්කන්ධය තියෙනවා නමුත් පංච උපාදානස්කන්ධේ නැහැ කියන එක පිළිඅරගෙන කටයුතු කරනවා අපි යාට සීක පුද්ගලෙක් කියලා කියනවා. සෝවන් මාර්ගස්ත පුද්ගලෙක් අඩු ගන්න. ඒ වෙනත්නම් එයා ආර්ය මාර්ගයේ අරියත් මාර්ගස්ත වෙන්නත් පුළුවන්.
පලස්ස නැහැ. ආර්ය පලස්ස නැහැ. ඒකට අශේක වෙනවනේ. ඉතින් මේ ටික කියන්න බයයි ආගම. ආගම දාන කියන නෑ ඔයගොල්ලෝ තාම මාර්ග ඥානේ පලාතකටත් ඇවිල්ලා නෑ. ශේක தත්ත්වයට ඇවිල්ලා නෑ. ඒ නිසා ඔයගොල්ලෝ අන්තිම අන්ධ පෘ탁ජනයෝ. ඒ නිසා පිම්පෙට්ටියට සල්ලි දාපල්ලා අපි උඹලව දෝලාවෙන් ගෙනිලා දිවි ලෝකේ යවන්නම් කියලා. ඉතින් ඒක වවාගෙන කණ එක තමයි ආගමෙන් කරන්නේ. නමුත් මට හම්බෙච්ච පණිවිඩය තමයි 77 78 වෙනකොට ඒක ඔක්කොමත් තියදී වට ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. ඇලුනත් ප්‍රශ්නකුත් නැහැ. දැනගෙන ඉන්න මෙච්චරකට මං ඇලිලා තියෙනවා කියලා. ඉතින් ඒක මං වගේ තරුණයෙකුට ලැබීම ඒ මට විශාල අභියෝගයක් වුණා. මේ දේවල් තියෙනවා තමයි තිබ්බට මේ ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියන එක. එහෙම කරන්නම බෑ කියන එක තමයි කියලා තිබුණේ. නමුත් ධම්මික ආමතුරු මට චිත්තක්ෂණ අරන් පෙන්නු අතට මේ චිත්තක්ෂණ වල පංචස්කන්ධය තියෙනවා පංච උපාදාන ස්කන්ධ නැහැ. ඉතින් ඒක තමයි අපිට මේ භාවනා කරනකොට ආනපනෙ නොපෙනී යන වෙලාව. ඒක තමයි සක්මන් කරනකොට මට ලේ වකේ වැටෙන්නේ නැහැ. ඇඟිලි මුල වැටෙන්නේ නැහැ. වම් පායි තියෙනකොට දකුණු පායි වැටෙන්නේ නැහැ. ඒකට උපාදාන ස්කන්ධ තියෙනවා උපාදාන කරලා නැහැ. ඉතින් ඒකට බයක් නේ අපි ළඟ තියෙන්නේ. හුස්ම බලනකොට හුස්ම වැටෙන්නේ නැහැ. සතිය තියෙනකොට සතිය වැටෙන්නේ නැහැ. ඉතින් එහෙම නැත්නම් තණ්හාව තියෙනකොට තණ්හාව වැටහීම අකුසලයක් කියලා උගන්වනවා. ඉතින් එතකොට අර තණ්හාව තියෙනවා. නමුත් තණ්හාවේ තියෙන අලි බැඳී ගතියක් ඇත්තේ නැහැ. ඉතින් කක්කාවක් තියෙන බව දන්නවා. කත ගන්න ඕන කම නැහැ. අපි අපේන තියෙන්නත් හොඳ නැහැ බලන්නත් හොඳ නැහැ කියන්නත් හොඳ නැහැ කියලා අමුතු මේ කියන්නේ නම් ඒකට සදාචාරය කියලා. මට සාධාරණ සැකයක් තියෙනවා ඒකටද බුදුහාමුදුරු සදාචාරය කියලා කියන්නේ කියලා. ඒක තියෙනවා ඇත්තට දානදී සදාචාරය තියෙනවා සීලදී සදාචාරය තියෙනවා සමාධියදී සදාචාරය තියෙනවා ඒකට පයින් ගන්නවා විපස්සනාට යනකොට. ඉතින් ඒකට බයයි. ඒ නිසා විපස්සනාට බයයි. ඉතින් ඒක සඳහා මට හිතෙනවා මේ වෙලාවේ මේක තබාගත කෙරුවොත් හොඳයි කියලා කාටත් මේ හිතන්න පුරුදු වෙන්න. පොත හම්බෙයි දැන් මම පොඩ්ඩක් බලාගෙන ඉඳන් ගිහින්. මේ අදහස ගොඩාක් කල් මගේ හිතේ තරන්දි තිබුණා. මේ මාතුකාට කොච්චර දුරට ගැලවෙයිද කියන්න මට ඉච්චර කියන්න අමාරුයි. නමුත් මම හිතනවා මේක අපිට සාකච්ඡාවකට ධර්ම සාකච්ඡාවට හොඳ දෙයක්. මේ පොත මම භගවත් ගීතා අධිකාරින් හදන්නේ මේ කට්ටිය Hindu ආගමට බඳින්න හදනව නෙවෙයි. භගවත් ගීතාවේ තියෙනවා 615 වෙනි පිටුවේ සංස්කෘත ශ්ලෝකයක් ක්ලේශෝ දීකතරස් තේසං අව්‍යාකත චේතසං අව්‍යාකතාහි ගතිර් දුක්ඛං දේහ වදීර් අව්‍යාප්‍යති. ඒකේ ශ්ලෝකේ පරිවර්තනය කියලා තියෙන ඉංග්‍රීසි මාර්ගයෙන් for those whose minds are attached to the unmanifested impersonal features of the Supreme, advancement is very troublesome. To make progress in the discipline is always difficult for those who are embodied. ඒ කියන්නේ නිවන කියලා ගන්න අපේ පැත්තෙන් ගත්තොත් නිවන තියෙනවා ඒක අනිදර්ශනයි ඒක අපතිට්ඨිතයි ඒක අතම්මයි මේකක් තියෙනවා කියලාත් අඩු ගන්න අපි පිළිගන්නවා. නමුත් අපි දන්නවා රහතන් වහන්සේ කියන්නේ නිවනේ සංකේතයක් කියලා. නමුත් රහතන් වහන්සේ ගාව සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එක්ක බලනකොට සම්පූර්ණ නිවන නෑ. ඒ නිවන තියෙන යම් වාසනා තියෙනවා. ක්ලේශ තියෙනවා. බුදුරජාණන් වහන්සේ විතරයි සවාසනා සකල ක්ලේශ දුරු කෙරුවේ. ඒ නිසා අපිට කියතයි රහතන් වහන්සේ බුද්ධ තමයි නම සම්මා සම්බුද්ධ නෙමෙයි කියලා. ඒ නිසා අපිට කියතයි ඊගාව සම්මා සම්බුද්ධ හම්බෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය. එදාට පුළුවන් අපිට දැනගන්න මේ දැන් දකින්න කට්ටිය ඔරිජිනල් බඩු නෙවෙයි. ඒක තමයි මහායාන බුද්ධ ආගම කියන්නේ. ඒ නිසා මහායාන බුද්ධ ආගමේ පසේ පුත්‍රජානන් වහන්සේලා පිළිගන්නේ පච්චේක බුදුරජාණන් වහන්සේලා ඒ වගේම ශාවක බෝධීන් පිළිගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි පිළිගන්නේ. ඒක සුද්ධම සුද්ධ කේවල පරිසුද්ධ සත්‍යයක්.
ඉතින් ඒකට මහන්සි වෙනා මිසක් බුදු වෙන්න අනික් ක්‍රම දෙකෙන් මහන්සි වෙන්නේ නැහැ. මේ ශ්ලෝකෙන් කියනවා for those who minds are attached to the unmanifest. මේ අනිදර්ශන විඥාණයට යම් කිසි කෙනෙක් හිත තියෙනවා නම් ඒ කියන්නේ සුද්ධ නික්ලේශ මනසක් එහෙම නැත්නම් අපපතිත්‍ිත මනසක් එහෙම නැත්නම් අතම්මේතාවේ මනසක් තියෙනවනම් impersonal features of the supreme. ඒ කියන්නේ සත්‍යයේ පුද්ගලිකත්වයක් නැති දෙයක් ධර්මතාවයක්. අරහත්වය. මේකට හින්දුත්ව කියලාත් වචන සඳහන් කරනවා. ඒකේ පුද්ගලකරණයක් නැහැ, කෙලෙස් නැහැ, සවාසන නැහැ. ආසව වාසනා නැහැ. advancement is very troublesome. ඒ වගේ සුද්ධ විපස්සනාවක් අදහන එක්කනට ප්‍රතිපදාව අති දුර්ලභයි. දුෂ්කරයි. දන්දා ප්‍රතිපදා. To make progress in that discipline is always difficult for those who are embodied. තමන් මම කියා ගන්න කෙනාට මට ශරීරයක් තියෙනවා කියන කෙනාට අරක දකින්නත් බෑ, හිතා ගන්නත් බෑ, ඒකට ප්‍රතික්‍රියා කරන්නත් බෑ. එනිසා මමයා ඉන්නා තාක්කල් ඒ සුප්‍රීම් தත්ත්වය මට හිතා ගන්න යනකොට හිතට වෙහෙසයි. සයිකියාට්‍රිකලි අපි uncertainty එකට වැටෙනවා, බයකට වැටෙනවා, චකිතයකට වැටෙනවා, අසරණ ගතියකට වැටෙනවා, අනාත්ම තත්ත්වයකට වැටෙනවා, පාළු ගතියකට වැටෙනවා, තනි ගතියකට වැටෙනවා. ඒ නිසා යම් කෙනෙක් තමන් අරහත් නම් නැත්නම් තමන් මේ මම නෙවෙයි අර ගියේ පාර කියපු මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන තියෙන එක මම නෙවෙයි කියා ගන්න කෙනෙකුට නම් රහතන් වහන්සේ කියලා කියන්න පුළුවන්. එහෙම කෙනෙකුට නිකන් අරසකාරීව එයාට බුදු කෙනෙක් හිතා ගන්න පුළුවන් කිසිම කෙලෙසයක් නැතුව පුද්ගලයෙකුත් නැහැ නිවනක් තියෙනවායි කියලා. එහෙම නැතුව මේ මමෙක් ඉන්න එහෙම නැත්නම් රූප හරි වේදනා හරි සංඥා හරි සංස්කාර හරි විඥාන හරි මම කියාගන්නේ එම්බොඩිමන්ට් එකකට. ඒක පුද්ගලිකීකරණය කරනකොට අර වගේ තත්ත්වයක් හිතන එකත් සීදී නස ගැනීමක් වගේ. ඉතින් මේ தત્ත්වේ නිසා මේකෙදි ශංකරාචාර්ය තමයි මේක මතු කරලා දුන්නේ. මතු කරලා දීලා කිව්වා ඒ නිර්ගුණ විඥානය කියන එක තමයි බ්‍රහ්මන්ගේ ස්වභාවය. ඒක මිනිසුන්ට තේරෙන බැරි නිසා යා ඊශ්වර වශයෙන් සුගුණ විඥානයක් හදලා තිනවා. ඊශ්වර මේ පාටයි, මේ විදියයි, මේ පූජා විදිය, මෙහෙම කරනකොට හම්බ වෙනවා, මෙහෙම කරනකොට හම්බ වෙනවා කියලා. ඉතින් මිනිස්සු අර පූජා විදිය අනුගමනය කරගෙන යනවා. අර නිර්ගුණ විඥානය ගැන හිතන්නත් බයයි. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කිව්වා බුදුහාමුදුරන්ගේ රූපෙට අපි වඳිමු, ධාතු වලට වඳිමු. හැබැයි බුද්ධත්වයට ඒක හිතා ගන්න බෑ. ඒක ඕනේ නෑ. ඕක තමයි බුද්ධ ධර්මයේ උනේ. ඒක ප්‍රධානම පිම්ම තමයි මහායාන බුද්ධ ධර්ම කියන්නේ. බුදු වෙලා මිසක නිවන් දකින්න බෑ. පතේ බුදු වෙන්න පුළුවන්. ඒක හරි නෑ. රහත් වෙන්න පුළුවන්. ඒක හරි නෑ. ඒක උනාට එයාට තාම අර නිර්ගුණ විඥානය නැත්නම් නිර්ගුණ කියන්නේ අපි කියන්නේ අනිදර්ශන විඥානය. එහෙම නැත්නම් අපපතිතිත විඥානය. නැත්නම් අතම්මේතාවේ තේරෙන්නේ අප්පා. ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒක තේරුම් ගන්න කිසිම ලකුණක් නැහැ, ගුණයක් නැහැ ඒකේ. ඉතින් ඒක නිසා එවැනි දෙයකට බණක් කිව්වොත් උගව දෙනෙක් නැගිටලා යනවා. ඇත්තටම සතුටුන අද සෑහෙන පිරිසක් ඉන්නවා සාකච්ඡාවට. වෙනද සාකච්ඡාවට ඉන්නේ දෙන්නයි තුන් දෙනා විශේෂයෙන් මම හිටියේ නෑ. මම මේ කඩුවෙල ගියාම මම අහනවා මේ කීනමක් ඉන්නවද කියලා. ඔය මැස්සෙක් දෙන්නෙක් වහලා ඉන්නවා මේ වදේ කවුරුත් එන්නේ නැහැ. මොකද ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති එක තේරුම් ගන්න ඕනේ. ඉතින් මේකට විශාල අර්ථකථනයක් දෙනවා. ඉස්සලා මේ සංස්කෘත වචන ටික ශ්ලෝකයේ දාලා තියෙන ඊගාට ට්‍රාන්ස්ලේෂන් එක තියෙන. ඊට පස්සේ ඒකට පර්පෝට් එක පෙන්නනවා. ඒක කොහොමද විස්තර කරන්න කියලා. මේක ඒක නිසා විස්තර කරනවා worship may be සුගුණ and නිර්ගුණ. ගුණයක් කිසිම පෙන්වන්න බැරි අනිදර්ශන. ප්‍රකාශ කරන්න බැරි සුද්ධ පවිත්‍රතාවය. එතන ඒකේ ගුණය බුදු විචුසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං කියන නව ගුණ. ඒකට වඳිනවා. හැබැයි නිවන කියන්නේ කිසිම ගුණයක් නැති එක. මේ නිර්ගුණ తত্ত্বය ඉන්දියාවේ කොච්චර බලපෑවද කියනනම් බුද්ධ ආගම සම්පූර්ණයෙන් මකලා දැම්මා. දැන් ලංකාවේ බුද්ධ ආගමේ තේ දේ වෙලා තියෙනවා. කෙනෙක් බුදු වෙන්න එපා, බුදුහාමට වැඳපන්. කවදාකවත් වීරෙක් වෙන්න දඟලන්න එපා, වීරයන්ට වැඳපන්.
ඉතින් වීරයන්ට වදින එක 16ක් නේ. වීරයන්ට වදින එක බැලේක් නේ. ඊසා වීර උපහාරේ නරක දෙයක් නෙවෙයි. අයි උඹට බැරි. ආවෝ එහෙම උත්තරමෙක් වෙන්න මට බෑ. අපිට තියෙන උත්තරමයට මල් පූජා කරන එකයි හඳුන් කුරු පූජා කරන එකයි කියලා. ඒක වැන්දට කමක් නෑ. ඒකේ දෝෂයක් නෑ. හැබැයි වඳින්න ඕනේ මම හිතෙන්ද යන්න. එමෙත අල්තාරේ ගාවට ගිහිල්ලා ඕ ස්වාමි දරුවනේ කියලා මට බබෙක් හම්බෙන්න මට රට යන්න හම්බෙන්න කියලා දෙයියන්ට වදිනකොට මොන තරම් දාසකමක්ද කියලා හිතන්නේ. මොන තරම් බැලේක්ද කියලා හිතන්නේ. අද එතෙන්ටනේ පන්සල ගෙනත් තියෙන්නේ. පන්සලේ මෙහා පැත්තේ ඕනනම් තියෙනවා කෝවිලත් ඕනනම් ගිහලා දෙයියන්ට යාචිකා කරන්න පුළුවන්. නමුත් මේ මන්තුල මේ ඔක්කොටම වැඩි නිර්ගුණ තත්වයක් තියෙනවා. ඒකටයි බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. ඒකට හේතුව නැත්නම් හේතුව කියන්න පුළුවන් මේ කය මම කියාගත්තොත් මට නිර්ගුණ තත්ත්වයට යන්න බෑ. මේ වේදනාව මම කියාගත්තොත් මගේ නිර්ගුණ තත්ත්වයට මට යන්න බෑ. සංඥා මම කියාගත්තොත් මගේ නිර්ගුණ තත්ත්වයට මට යන්න බෑ. සංස්කාර මම කියාගත්තොත් සංස්කාර මම කියන එක තමයි සංස්කාර කියන්නේ. නිර්ගුණ තත්ත්වයට යන්න බෑ. විඥානයේ තියෙන්නේ මම සහ මම නෙවෙයි කියලා දෙකට ගන්නවා. ඌ නරකයි මම හොඳයි නැත්නම් මම නරකයි ඌ හොඳයි. ඒ තාක්කල් නිර්ගුණ තත්ත්වය අපිට අවබෝධ කරගන්න බෑ. නමුත් මානව මනසට පුළුවන්. ඒකයි manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ දුර්ලභ දෙයක්. නමුත් මිනිස්සුયો නැති එකයි අප්සෙට් එක. මිනිස්සයා එක්ක රූපෙට බැඳිලා එක්ක වේදනාවට සංඥා සංකාර විඤ්ඤාණ දොස් කියන්න බෑ. නමුත් මන් ධම්මික හාමුදුරන්ට ගරු කරන්නේ එහෙම නැති චිත්තක්ෂණ තියෙනවායි කියන්නේ. ඒ චිත්තක්ෂණේ මම නැහැ. මම භාවනා කරනවා මගේ කය දැනෙන්නේ නැහැ. මං පය බිම තියෙනවා දැනෙන හරි මෙව්ව නොදැනෙන හරි මෙව්වා. මම හුස්ම ගන්නවා හුස්ම මට දැනෙන්නේ මැද හරිය විතරයි කියලා. එයා හරි ලස්සනට කියනවා තුනෙන් එකක් දන්නවා තුනෙන් දෙකක් දන්නේ නැහැ. අන්නේ දන්නේ නැති තැන තමයි මේ නිර්ගුණ தත්ත්වයේ තියෙන්නේ. ඒක ප්‍රමාණ කරන්න බෑ. එතකොට අපිට පේන්නේ සීමාවක් නැහැ කිය. ඒක අපිට පේන්නේ එතකොට මට කියලා රැකෙන්න තැනක් නැහැ. මට හරි පාළුයි. මට හරි තනි. මම විතරයි. ඉතින් ඒක නිසා භාවනාවේ ලැබෙන අරසාව හොය භාවනා ආගමකින් ලැබෙන අරසාව ලැබෙන්නේ. ඒ නිසා අපි පිරිත් නූලක් ගැට ගහ ගන්න. නැත්තම් සූරයක් එල්ල ගන්න. නැත්තම් පපුවේ පච්චයක් කොටා ගන්නවා. නිතර පේන්නේ. ඉතින් ඒක තමයි අපි මේ සිවුරක් කරේ ඉල්ලලා තියෙන්නේ. නිතර පේන්න මොකටද මේ ಗುಣ తত্ত্বය කියන එක පහත් తত্ত্বයක්. නිර්ගුණ తত্ত্বය කියන එක උස්සස්ම తত্ত্වයේ ඒක ටිකක් විස්තර කරා යම් මට්ටමකට හේම්පිටිකද ඥානසියාමත හිතේ ඊටාම පිරිසුදු නිර්ගුණ தත්ත්වයේ මන தත්ත්වයටපත් වෙනවා. ඒක වැඩ කරන්න පටන් ගත්ත පස්සේ මනෝ தත්ත්වයටපත් වෙනවා. තාම ටිකක් පිරිසුදු. ඊට පස්සේ ඒක චිත්ත தත්ත්වයටපත් වෙනකොට හොඳටම කෙලිහිලා පිරිහිලා. මේ මනෝ චිත්ත කියන තුනටම විඥාන කියන නම කියනවා. ඒ නිසා අපේ විඥානේ ඉන්න පුළුවන් මන தත්ත්වයේ මොනම දෙයක්වත් බාටපත් වෙලා නැහැ. ඒකට කියනවා unmanifested consciousness කියලා. එහෙම නැත්නම් අනිදස්සන විඥානය කියලා. අපපතිත්‍ිත විඥානේ මොකද ඒක විශ්වගත දෙයක්. කවුරුත් ජග් ගහන්න ඕන කමක් නැහැ. හැබැයි මේ මගේ කොටහ කියලා වෙන් කරගන්න බෑ. එහෙම වෙන් කරගන්න බැරි නිසා මම ඒක අවබෝධ කරත් මට පාටියක් දාන්න බෑ. මම මෙච්චර වටින දෙයක් හම්බ කරා මට පාටියක් දාන්න බෑ. ඉතින් ඒ බව පෙන්නලා Hindu ආගමේ ඉතාමත්ම සූක්ෂම කැපිල්ලක් කැපුවේ. මම කතා කරා අපේ මේ චින්මය ඕගනයිසේෂන් එකේ ස්වාමීට දුර්ගානන්දන්ට ඊට පස්සේ කොහොම මම ධම්මජහාර කියන ඕන තැනකට එන්න. මම මේක දන්නවා කියලා දෙන්න නම් බෑ. ශරීරයක් තියනවා කියන මනුස්සයෙකුට ශරීරයක් නැති නිර්ගුණ තත්ත්වයක් කියන එක හිතා ගන්න බෑ. එයාට ඒක සීදීනස ගැනීම. ඒ නිසා දේශනා කරන්නේ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ අනත්තතෝ කියලා. මේ මගේ ශරීරයත් බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතු තුච්චයි රිත්තයි ශුඤ්ඤයි ගුණ වලින් රිත්තයි නිර්ගුණයි. ආවෝ හිතන්න බයයි. බුදුරජාණන් වහන්සේට එහෙම ගුණ සියල්ලම කියන්නේ ගුණ මොකක්වත් නැහැ කියන එක තමයි. අපි අහවල් ගුණ ටික තියනයි කියන්නේ අනිත් ටික නැහැ කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේම ගුණ ටිකක් කටපාඩම් කරන අවගුණ වලට දාලා දීලා තියෙනවා. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුසසුන කියන්නේ මේ වගේ අනන්ත ගුණ සාගරයක් ඔය උඹට තේරෙන්නේ නැතිඳ අයන්න අයන්න කියපන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ නිර්ගුණ තත්ත්වයක්. න ජායති න ජීයති න මාරති න චවති උපදින් නැති මැරෙන්නේ නැති පවතින්නේ නැති ජරාවටපත් වෙන්නේ නැති පටවියාපෝ තේජෝ මට රඳා පවතින්නේ නැති ශුන්‍යතාවයක්.
ඉතින් ඒක එහෙම කියනවට පුදුම බයයි. හරියට මේ ශුන්‍යතා කියන වචනේ තේරවාද පොතේ නෑ වාගේ. නමුත් කටුකුරුන්දේ ශාංශේ වටික ඔක්කොම ඇදලා දැම්මා ඥානාරාම ස්වාමීන් වහන්සේ කියලා ශුන්‍යතාවාදයේ ප්‍රධාන වශයෙන් අභිරමණය කරන්නේ මහායාන බුද්ධ ආගමේ. ඒක නිසා ඒව පසුකාලීන දේවල් කියලා නෑ. මොගරාජ සූත්‍රයේ කෙලින්ම අහනවා බුදුජානකේ ශුන්‍යතෝ ලෝකං අවෙක්කස්සෝ මච්චු රාජාන පස්සති. ඔබ මේ ලෝකයේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් ශූන්‍ය වෙනවා නම් නිර්ගුණ වෙනවා නම් අපපතිත්‍ිත වෙනවා නම් එහෙම නැත්නම් අනිදස්සන වෙනවා නම් ඒව තම්මේතා කරගන්න නැත්නම් මායයට උඹ පේන්නේ නැහැ. උඹ ඒ ටික ගුලි කරන එක තමයි මේ මමෙක් ඉන්නවා කියලා රූප වේදනා සංඥා සංඛාර මොන විදියෙන් අපි අභිරමණය කරුවොත් ඒ වෙලාවට උඹ නිර්ගුණ බුදුහාමුදුරුවෝ පේන්නේ නැහැ. නිර්ගුණ බුදුහාමුදුරුවෝ දකින්න උඹ නිර්ගුණ වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් භාවනා කරනකොට මම නොදැනී යනවායි කියලා කියන්නේ නිදිමත වෙනවා, කම්මැලි වෙනවා, වැටෙනවා කියලා. එතකොට බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නේ මං. එතනදී විතරයි මනසෙන් මනසට සම්බන්ධයක් ඇති වෙන්නේ. ඉතින් ඒක පෙන්නනවා මහායාන බුද්ධ ආගමේ. එක දවසක් හොඳට ලස්සනට ඉර පායගෙන එන වෙලාවේ මේ වගේ වෙලාවක කාශ්‍යප ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ බුදුජානනාථින් තැන්ට යනවා. යනකොට බුදුරජාණන්සේ තන්නිකර සමාධියකට සමවැදිලා ඒකට කියනවා ආනෙන්ජ සමාපත්තිය, අරහත් ඵල සමාපත්තිය නැත්නම් ඔකින් නිර්ගුණ tattweට ගිහිල්ලා. කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟ ගහක වාඩි වෙලා සමවැදිනවා ඒකටම. යන්න බෑනේ. බුදුරජාණන්සේක සමාධියට යන්න බෑ. නමුත් ඒ කිට්ටුවට හරි යන්න පුළුවන් උත්මේක් නෙමෙයි. පස්සේ දෙන්නම එක සැරේ නැගිටිනවා. නැගිටින බුදුරජාණන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ දිහා බලනකොට දෙන්නම මේ අර ගැඹුරු සමාධියෙන් නැමිටිලා නැගිටලා එතකොටම පිපෙන මලක් තියෙනවා. බුදුරජාණන්සේ පිපෙන මල දිහා බලලා hina වෙලා ඒ hinaවෙන් බලනවා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිහා. එතනලු ධර්මයේ සම්ප්‍රේෂණය වුණේ. 84000ක් ධර්මස්කන්ධ කතා නෙවෙයි තියෙන්නේ. මනසෙන් මනසට ධර්මයේ සම්ප්‍රේෂණය වෙන්නේ දෙන්නම අර නිර්ගුණ නැත්තම් අනිදස්සන කියන්නේ ඒකට කම්පන චංචල නැති අරියත් බල සමාධියෙන් නැගිටලා මලක් දිහා බලලා පිපෙන මලට hina වෙලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිහා බලනවා. ඒක තමයි ගුණ වලට දාලා තියෙන්නේ මේ දහම් ගුණ, සංඝ ගුණ, බුදු ගුණ 84000 කරෙමේ කියලා දාන්නේ මේ කටියට තේරුම් කරලා දෙන්න එක අනන්තයි කියන්නේ. අනන්තයි කියන්නේ මොකුත් නැහැ කියන එකයි. හැම තැනම තියෙනවා නම් කොතනකවත් නැහැ ඒක. ඉතින් ඒ භාෂාවේ තියෙන මේ තුච්ඡතාවයේ සම්පූර්ණ පිරිච්ච බවක්. මේ රිත්ත භාවයේ ආඩ්‍ය තත්ත්වයක්. ශුන්්‍යතාවයේ තිත්තතාවයේ රිත්තතාවයේ අපිට පේන තියෙන අනේ අහන්නවත් නොලැබේවා. දරුවන් හම්බෙන අම්මලාට බඩදරු අම්මලාට වුණොත් බඩ ගබ්සා වෙලා යයි. කිතුල් මල් කපනකොට ඕක කිව්වොත් මල වේලිලා යනවා. කීවන්නත් එපා තුච්චයි රිත්තයි අනත්තයි පරතෝ මේ අනත්තතෝ කියනවා කැමති නැහැ. ඉව බැරි වෙලාවත් කියනවාට පිටිවෙන් අධ්‍යාපනය කැමති නැහැ. පන්සලක ඉව කියවනට කැමති ඒවා අභාග්‍ය සම්පන්න වචන කියලා. ඒකේ තියෙන්නේ මේ ಗುಣ මොකක්වත් නැහැ කියන එකයි. තුච්චයි රිත්තයි ශුන්‍යයි අනත්තයි කියන එක තියෙනවා. ඒක පරතෝ. ඒක මේ විශ්වගත දෙයක් උඹට අයිති නැහැ. ඉතින් එතෙන් කොච්චර ධානවනේ භාවනාවේදී. ඉතින් කොච්චර ධානව භාවනා කරනකොට අනුගුණ නොදෙනිය යනවා. ඒකට මම කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒකට විතර බය නැහැ. කමට අසුද්ධ කරන්න ගත්තොත් ඔය මම සාමාන්‍ය රිට්‍රීට් එක 6 වෙනි 7 වෙනි දවසේ 80ක් විතර ඕක තමයි කියන්නේ. මම මෙතෙන් යනවා සාහස දැන් මොකද කරන්නේ? මම ඊගාට මොකද කරන්නේ? අර ඒ ශූන්‍ය තත්ත්වේ, රිත් තත්ත්වේ, තුච්ඡ තත්ත්වේ එනකොටම ඇඟ කිලිපොළනවා. මොකද අර ඥානගතව ගినాපු ඒ ආසවානුසයගතව ගినాපු අර කෙලෙස් වලට läග ගන්න තැනක් නැති වෙනවා. මොකද ඒව ළඟින්න තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ පදනම් සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒව සකස් කරලා තියෙනවා මදිවට ඒවට ඇලී ගන්නවා මේ රූපේ. භව රාගේ සදනා රූපෙට මත්වි ඇයිද ප්‍රේමකලේ. භව රෝගේ සදනා කියලාත් කියනවා. කෝ නිවන කෝ සපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණ. ඉතින් අපි මේ රූපෙට නෙමෙයි නටන්නේ. රූපලාවන්‍ය තමයි අද ලෝකේ දේශපාලනේ ආණ්ඩු මාරු කරන්නේ. කවුරක්වත් දන්නේ මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි වල තමයි මේ වැඩේ තියෙන්නේ කියලා. මොකද මිනිස්සු ඒ තරම් රූපෙට කැමතියි. ඉතින් කියනවා ඉතින් මිනිස්සු විතරක්ද බෑන්ඩෝ සිංහා කොච්චර ලස්සනද මොණරා කොච්චර ලස්සනද
ඉතින් ගානේ සත්තුන්ගේ මල් වල කොච්චර ලස්සනද. ඉතින් සබහා ධර්මයේ තියෙනවනේ කියලා. අරගේ පොඩි අප්සෙට් එකක් තියෙනවා ඔක අර සබහා ධර්මයේ ලස්සන මිනිහා ගාව තියෙන්නේ. මේ රූපලාවන්‍යයෙන් අල්ලලා තියෙන ගෑණි. එච්චරයි වෙනස තියෙන්නේ. රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ ওই වැඩේට ගෑණි අල්ලලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ලපනොමවන් සඳසේ සොමිගුණිනා කියලා යෝග පිටිපස්සේ ඇවිද ඉන්නවා. බුදුරජාණන් මේකට උපහාසයක් කරා භ්‍රමචර්ය රැකපන්. ඉවරයි. තන්නරති රංග ඇවිල්ලා කොච්චර නැටුවත් නාටිකාංගනාව කොච්චර නැටුවත් අද්ද කැරලේ බැලුවේ නැත්තම් ඉවරයිනේ. ඇස්පිල්ලන් වල ඔක්කොම ඉවරයිනේ. ඇස්පිල්ලන් දෙකේනේ වැඩේ තියෙන්නේ. ඒක බැරි නිසානේ අපි මේ කාම ඡන්දේ කියලා, කාම මිත්‍යාචාරය කියලා, කාම රාග කියලා මොන බැඳිල්ලක්ද බැඳිලා තියෙන්නේ. ඊහර රූපෙට බැඳිලා. එහෙම නැත්නම් වේදනා. සැප හොයන්නේ නැති සතෙක්වත් නැහෙනේ. ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා මේකට කිව්වේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. හැම කෙනාම ඕන කුපාඩිකමක් කරන්නේ ඔය සැප හොයන්නේ. ඒක හරියට මේ සර්ප හිසකට ඇඟිල්ල ගහනවා වගේ. එනතම මේ පැණියට ඇඹලෑ වැටෙනවා වගේ. ඉතින් කාටවත් මොකුත් කියන්න බෑ. අම්මලා තාත්තලා දරුවන්ට දොස් කියන්න බෑ. මොකද අම්මලා තාත්තලාත් ඒකමයි කරලා තියෙන්නේ. කරන්නේත් ඒකමයි. දරුවන්ට පතන්නේත් ඒකමයි. ඉතින් කොහේ යන්නේ? ඊට පස්සේ සංඥා. අපි නම අගට PhD කියලා දාගන්න, MSc කියලා දාගන්න, BS කියලා දාගන්න කොච්චර නටනවද කියලා බලන්න. දැන් පඳුරට ගහුවා 3-4 දෙනෙක් විශ් වෙනවා. මොකද ඕනේ PhD එකක් ගන්න පුළුවන් සල්ලි වලට දැන්. කාටරි අවශ්‍යතාවයක් තියෙනවා කියන්නේ මම කරලා දෙන්න. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔය පිස්සු පිහට ඔක්කොම PhD ගන්න තියෙන ඉගෙනකට පාඩම් කරලා. පිස්සු එකෙක් දෙන්නෙක් ඉන්නවා පාඩම් කරපියෝ. උන් පාඩම් විතරයි දන්නේ ෆීල්ඩ් එකේ වැඩ මොකක්වත් දන්නේ නැහැ. අනිත් උන් ෆීල්ඩ් එකේ වැඩ දන්නවා. අයි බොරුවක් කරලානේ අරගෙන තියෙන ඩිග්‍රී එක. ඒ දැන් බලන්න දවසකට අවුරුද්දට කීයක් ඩිග්‍රී ලංකාවේ හදනවද කියලා. ඒ හදන ඒවා ඔක්කොගෙම අපි දන්න කාලෙම අපි දන්නවා. ඒ දෙමළ මිනිස්සු අපි කියන කතා මන් දන්නේ නැත්තේ කියලා ප්‍රශ්න පත්‍රයේ කලින් දවසේ දෙනවා ශිෂ්‍යයන්ට. උත්තර පත්‍ර බලන්නේ දෙමළ කට්ටිය. අපිට ෆයිට් කරන්න බෑ. අපේ මහජාතිය පාස් වෙච්ච කාටත් හොම්බෙන් ඇනලා ඌත් බේල් කරනවා. අර මේසු බලන්න ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ උඩ ඉන්නේ කවුද කියලා, රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ කවුද උඩ ඉන්නේ කියලා ඔක්කොම හැමදාම මහා බාරකාර දෙපාර්තමේන්තුව නීතිපති ඔක්කොම විවිධ જાති. අපි මම මේ ඊර්ෂ්‍යාවට කියනව නෙවෙයි. මාතර විශ්වවිද්‍යාලේ ගිය නිසා මම හිතන්නේ කවුරුත් එන්නේ නැහැ මම ඒත් කතා කරන්නේ. ඒක ඔක්කොම මේ සුළු જાතීන් අතර තියෙන සෙල්ලමක් ඔකේ තියෙන්නේ. ඒකට PhD එකක් ගන්න එක එච්චර අමාරු නෑ. ඉතින් පර්මනන්ට් හෙඩ් ඩැමේජ් ඊට පස්සේ ආයෙ කොට ගන්න බෑ. ඒ සංඥාවට නටන්න නැටිලා. ඉතින් කටුකුරුනේ තෝන්ස ඔච්චර පොත්තෝගයක් ලිව්වා. බික්කු ඥානানন্দ කියන නිසා කිසි හාමුදුර කෙනෙක් කියවන්නේ අයියෝ නිකම් බික්කු. ඒ හාමුදුර PhDත් නෑ, පඬිතු විභාගේ පාස් වෙලත් නෑ, මොනවත් නෑ. අනේ සංඥාවට නටන්න නැටිලා. ඥානාරාම සාංශේ මේ පොළොවේ අවුරුදු 25ක් ඉඳලා පිරිනව අපවත් වුණා. උන්වහන්සේ හිට බව දන්නෙත් නෑ කවුරක්වත්. දැන් තමයි දන්නේ. දැනගෙන මට බයිනවා ඒ සාංශ කියන දේ කියන්නේ මම නටනවා වැඩි කියලා. මම හින්දා තමයි අඩුවන්නේ. ඥානාරාම සාංශ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තත් රට්ටු. නැත්තම් නිසනවණයක්වත් දන්නේ නෑ කවුරක්වත්. ඊට පස්සේ සංස්කාර මගේ දරුවන් හදන එක පොත් ලියනවා නිර්මාණශීලීත්වයේ අරක පතනවා මේක පතනවා ඔච්චර තමයි. එහෙන් පතන්නේ නැති එකෙක් ඉන්නවත් බලන්න මැස්සෙක්වත් අඩු ගානේ. නෑ. ජීන්සා හිතන්න පුළුවන් පතනවා කියන එකයි සතයි කියන එක එකයි කියලා නෑ. බුදුන්සේ කියනවා උපාදානෙ තියෙන්න පුළුවන්. ස්කන්ධේ තියෙන්න පුළුවන්. සංචා ස්කන්ධේ තියෙනවා රහත් තුනක් තියෙනවා. ඒ සලායතන පැවැත්වීමට ස්කන්ධයක් මේ සංස්කරණය වෙනවා. ඒක වළක්වන්න යන්න බෑ. ඒකට හානි වෙනවා ජීවිතේ. ඒ නිසා ඇහැ කන දිව නාසය කයමනේ යා පැවැත්ම සඳහා සංස්කරණය කරනවා. වචී සංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාර කියලා. ඒව නතර කරන්න එපා. ඒව තියෙන්න ඕනේ. ඒක නැති වෙන්නේ මහා පරිනිර්වාණ. ඊට පස්සේ විඥානය කියනවා උඹයි මායි වෙනස්. මේ උඹ මේ මම. ওই දෙක වෙන් කරන්නේ නැතුව එක හිතවිල්ලක් තියනද බලන්න, ඒක වචනයක් තියනද බලන්න, අපි ගාව එක ක්‍රියාවක් තියනද කියලා. ඔක්කොටම සම වෙන. ඔකට සම සමාජ කියන නමක් දාගත්ත අපේ ආමතුරු මේ කොමියුනිස්ට් පක්ෂයේ මේකට. එහෙම සම සමාජයක් තියෙන රහතන් වහන්සේලා අතර විතරයි. ආර්ය සමාජ කියන එක විතරයි. ආර්ය සමාජ කියලා එකක් හදාගත්ත ඉන්දියාවේ. ඊට පස්සේ ආර්ය චර්යා කියලා එකකින් කට්ටිය ඇවිල්ලා ගිය පාර මං ගියාට පස්සේ කඩුවෙලදී
මට ඇවිල්ලා හඳුන්වා දුන්නා. ඒවයිද නෑ ඒව ඔක්කොම සමානයි. ඒව පට ව්‍යාපෝ තේජෝ වගේ. දැන් අපි ළඟ තියෙනවා හැම වෙලාවෙම සිංහල බුද්ධ ආගම තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ කතාව පටන් අරගත්තේ උපාදාන සහ උපාදාන ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියන එක. මම මේකට අරගෙන ගියාම හුඟා කාලයක් මම මේ හොයවා හිටු මාතෘකාවක් මට ඇදලා දාන්න ඕනේ වුණා. මට ආසයි මේක මේ විෂය පිළිබඳ ඊටාම දක්ෂ Hindu ආචාර්ය කෙනෙක් අල්ලලා එයාගෙන් අහලා බලන්න. ඇයි මේ නිර්ගුණ தত্ত্বය ඔයගොල්ලෝ දැනගෙන ඉඳද්දි මේක කරන්න එපා කරන්න බෑ වෙහෙසයි කියලා තල්ලු කරලා තියෙනවා. සිංහල බුද්ධහමත් එච්චරම තමයි. විපස්සනා කරන්න බෑ විපස්සනා තියෙනවා ඔහොම එකක් කරන්න බෑ. ඕක කරන්න එපා සමතේ පොඩ්ඩක් කරන පිට සූත්‍රයක් දෙයක් කියාගෙන පිරිට්ටියක් කරගෙන මේ බෝධි පූජාවක් දීගෙන හිටගත්තාම මදයි. ඉතින් රාමුරු කෙනෙක් කියන්නේ රාමුරු කියන භාවනා හොඳයි. ඕකෙන් බැරි වුණොත් වෙන මොකක් හරි ඉගෙන ගන්නකෝ අප්පා බෝධි පූජාවක්වත් දෙන්න බැරි වෙන්න පුළුවන්. මිනිස්සුන් වනිත් ඉන්න අය වගේ අනින්නාන්සලා කීප දෙනෙක්ම. භාවනා හොඳයි. ඉතින් ඒක බැරි වුණොත් ඊගාපට්ටම පොඩක් බල්ල තියෙන්න eBay. මම හය කුටියේ ඉඳද්දී හාමුදුර කෙනෙක් ඇවිල්ලා වයසට ගිහලා පැවිදිලා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉඳලා. ඉතින් මම ළඟට ඇවිල්ලා පුදුම ගෞරව කරලා කිව්වා හය කුටියට මං ගියාම කවුරුවක්වත් දන්නේ මගේ වැඩ මං කියනවා. ඊට පස්සේ මම නිල්ලමිත්‍ර කාලේ දන්නවා. ඇවිල්ලා මම මේ කියන්න ආවේ ඔක හොඳයි පුදුමයි හරිම සන්තෝෂයි. ඔය භාවනා හරියි නැත්තම් මොකද කරන්නේ පිරිටියක් කටපාඩම් කරගන්නයි කිව්වා. සූත්‍රයක් දෙකක්වත් ඉගෙන ගන්න කිව්වා බණක් කියන්නේ. අඩු ගානේ මිහිරි හඬින් දැන් මම කටහඬ උත්තර මිහිරිද බලනකො ඒ මිහිරියන්නේ බෝධි පූජාවක් තියන්නේ. මං ගිහිල්ලා කිව්වනේ ආනන්ද හාමුදුරන්ට මෙන්න ඔබ වහන්සේ ගරු කරන හාමුදුරුවෝ මේ මං වගේ මේ මම ඒකට ලදරු සාමණේරයෙක් නෙවෙයි දඬු සාමණේරයෙක්. අවුරුදු 36යි. මම ළඟට ඇවිල්ලා කියන්නේ මෙහෙමයි. භාවනාව හොඳයි ආයෙක කවුරක්වත් නැහැ කියන්නේ. සපෝසින්සස් වැරදුනොත් අඩු ගානේ කටහඬ පොඩ්ඩක් මිහිරි කරලා තියාගෙනකෝ බෝධි පූජාවක් තියලා බබේ ගෑනු කරන ළමයි කම්මුත් වැඩේ ෂේප්නේ. බෝධි පූජාවක් තියලා කාටද ජොබ් එක හරි ගියොත් වීසා දා ගන්න පුළුවන් වුණොත් ලෙඩ රෝග සනීප කරලා දුන්නොත් වැඩ ගොඩනේ. ඒව නොකරපු නිසා ඥානාරාම ස්වාමීන් හිටියා කාලේ කවුරක්වත් දන්නේ නැහැ. ඇසුරු කරද්දිවත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම කෑ ගහනවා වැඩි ඇති. නමුත් මම මේ අනතුරුදායක තැනකට සාකච්ඡාව යොමු කරන්නේ මේ මහා භාරතයේ තියෙන මේ ගාථාවට ඒකේ විස්තර කරනවා නිර්ගුණ සහ සුගුණ විඥානය. එතන නිර්ගුණ විඥානය කියලා කියන්නේ බ්‍රහ්ම විඥානය, සුගුණ විඥානය කියන්නේ ඊශ්වර විඥානය. ඊශ්වර consciousness. ඊශ්වර විෂ්ණු කෘෂ්ණ consciousness කියලා සම්පූර්ණ පරිච්ඡේදයක් තියෙනවා මේකේ. ඒකේ බොහෝම ලස්සනට පෙන්වනවා. ඒකේ මේ චිත්‍රය මේ පොතේ මට මතක නැහැ. චිත්‍රයක් ඇඳලා පෙන්වනවා. ඒ චිත්‍ර කැලේ ඉන්න මිනිස්සු දඩයක් අරගෙන ගිහලා හාවෙක් මරාගෙන ඉන්නවා. කාලියක් ඉන්නවා, තාපසිකුත් ඉන්නවා. ඔක්කොම ඉන්නවා. ඒ ෆොටෝ එකේ පෙන්නනවා ඒ මැරිච්ච හාවටත් මැරෙන්න පොඩ්ඩකට ඉස්සලා විඥානයක් තිබ්බා. විදපු මනුස්සයරක් තියෙනවා. අලියා ඉන්නවා කැලේ තාම පණ ඇතුව ඌටත් තියෙනවා. ඌ තාපටි කොන තාපසයා මරන්නත් පුළුවන්, වැද්ද මරන්නත් පුළුවන්. තාපසයක් තියෙනවා. ඒ ඔක්කොම එකයි කියලා. මැරිච්ච හාවගේ විඥානයයි, විදපු වැද්දාගේ විඥානයයි, අලියාගේ විඥානයයි, ඒ තාපසයාගේ විඥානයයි ඔක්කොම එකයි. ඔය වෙන් කරගන්නේ අපි තමයි. ඔක්කොම කරන් ක්‍රිෂ්ණ විඥානය කියලා. ඉතින් අපි මේකට යුනිවර්සල් කොන්ෂස්නස් කියලා කියනවා. ඒක මට අයිති නෑ. මේ ගස්වල තියෙන ඇට වලින් පැල වෙනවා, පැල වලින් ඇට එනවා. ඉතින් ඕක ගහට අයිති නෑ. ඒකේ ධර්මතා. ඉතින් මේ ධර්මතාවයට දීලා තියෙන නම ක්‍රිෂ්ණ විඥානය කියලා. ඉතින් ඒක තේරුම් ගන්න කොච්චර අමාරුද බලන්න විපස්සනාවේ කොච්චරක් ඥාතංච ඥානංච උබෝ විපස්සති කියන බලන අරමුණයි භාවනා කරන හිතයි දෙකම එකයි කියලා තේරුම් ගන්න බල විපස්සනාවේ මේ උද්‍යප්පේ ඥානෙ පන්නලා යන්න ඕනේ. ඒක self destructive. ඔබ බලන්නේ අරමුණ කියලා ඔබ හිත දිහා. අරමුණ ගොරෝසු නම් හිත ගොරෝසුයි. අරමුණ මධ්‍යස්ථ නම් හිත මධ්‍යස්ථයි. අරමුණ සියුම් නම් හිත සියුම්. අරමුණ නොපෙනී ගියා නම් හිත ගිහිලා. ඒ නිර්ගුණයි. ඒකත් නෙබයි. සමහර වෙලකට ආසයි. ඒක ලබා ගැනීමට කටයුතු කරනවා. දෙකේ එකකින්වත් ලැබෙන්නේ නැහැ ඒක. ඒක මේ අපේ ස්වභාවික ඒක මේ භාවනාවේ ලැබෙන එකක් නෙවෙයි. අපේ මේ අත්පටිලාභයක්.
ඉපදෙන හැම කෙනෙකුටම තිරසනෙක් වෙන්න නැතුව මිනිසෙක් උනායි කියලා කියන්නේ එයාට පුළුවන් මේ ශරීරයේ තියෙද්දිම ශරීරයෙන් ඈත් වෙලා ජීවත් වෙන අපේ හීන දකින්නකොට වෙන්නේ ඒක තමයි. අපි නිදා ගන්නකොට වෙන්නේ ඒක තමයි. නිින්ද නැත්තම් දවස් 3න් පිස්සු වැදෙනවා. නිින්දේදී ඔය නිෂ්කාශනයේ සිද්ධ උනේ නැත්තම් අපේ ඉන්න බෑ. ඒක දිගට නිදි මැරුවොත් ඉවරයි. ඒ මොලේ ඔපරේෂන් කරාට පස්සේ මාස 3ක් නිදා ගන්න දෙන්නේ නැහැ. දවලුත් ඇහැරලා රැයත් ඇහැරලා ඩිමෙන්ෂියා දිච්ච කට්ටිය හිතන්නකෝ. ඔත්පල වෙච්ච මිනිස්සු දවල් 30ක පොඩ්ඩක් බුදියා ගන්න මුළු රැය 30 ඇහැරලා. හරි අන්ධකාරයි. සද්දෙක්වත් කෑ ගහන්නේ නැහැ. ඒ විලාට මේ මනසට පුදුමාකාර බයක් එනවා. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සම්නිවේශේසු සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා තාපසේ මේ දේවතායි කුදුජානංශ කියන අවසරයි ස්වාමීන් පක්ෂීන්ද නිදන මැද්දේ මට භ්‍රාන්ත සද්දයක් ඇහුණා මට බයක් ඇති වුණා කිය. සනමාන රූත්‍රයේ සූත්‍රය කියලා එකට දාලා තියෙන සංයුත්තනිකායේ ඒක සකමාන වෙන්නත් පුළුවන් කියලා කියනවා. බුදුජානනාංශය කියනවා පක්ඛීසු සම්නිවේශේසු තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සම්නිවේශේසු සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය. මේ සත් පක්ෂීන්ද නිදන මැද්දේ මට ඒ බ්‍රහාන්ත සද්දයක් ආවෙනවා. මට දැන් හුදේකලාව වැටුණා. මට ප්‍රීතියක් ඇති වුණා කියලා. දේවතාවට ඒක ගෝහුලිජ්ජ යන බයක්. බුදුජානනාංශයට ඒක හුදේකලාවක්. ඉතින් ওই දෙක අතර වෙනස තමයි මනුස්ස ජීවිතේ තපස කියලා කියන්නේ. ඒ හුදේකලාව ප්‍රීතියක් කරගන්නවා නම් නිර්ගුණයි. ගුණයක් පිටිපස්සේ යනවනම් හම්බ වෙන එක නම් හම්බ වෙනවා. හැබැයි නිර්ගුණයට වැඩිය බාලයි. ඒක විස්තර කරන්නේ අපේ සාසනයේ ටිකක් බය නැතුව හාමුදුරුවෝ ඒක කියනවා මේ සවාසනා සකල ක්ලේශ කියනකොට බුදුරජාන් වහන්සේට ඒ රහතන් වහන්සේට වැඩිය ඒ සවාසන වාසනා රහිතයි. ඒක නිසා කේමනන්ද සාංශලා හිටපු කැපකාරයා කියනවලු බුදුහාමර හරීම අවාසනාවන්ත කෙනෙක් කියලා. ඒ වාසනාව නැන්නේ. අපේ වාසනාව තියෙන කෙලෙස් වාසනාව තමයි. ඒක තමයි සවාසන කියලා කියන්නේ. ඉතින් සවාසන කෙලෙසේසු සියලු කෙලෙස් අයින් කරුවට පස්සේ කිසිම ගුණයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි බයයි. අපිට ඕනේ අර තිබුණට වැඩිය හොඳ වෙන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. ඒක අපි පිළිගන්නවා. නමුත් මේ නිර්ගුණ తত্ত্বය, අනිදස්සන తত্ত্বය, අනිමිත්ත తত্ত্বය, අපපතිතිත తত্ত্বය, එහෙම නැත්නම් මේ අතම්මේතා తত্ত্বය ඥානানন্দ ස්වාමීන් තමයි සභාවට ගෙනාවේ. එතෙක්කල් කවදාවත් කවුරුවක්වත් මතු කරලා තිබුණේ නැහැ. ඥානසෝන්සේගේ සමකාලීන බුද්ධ දාස කියලා හාමුදුර කෙනෙක් පහළ වුණා තායිලන්තේ. ඒ ස්වාමීන් වහන්සේ පොතක් ලියලා තියෙනවා අතම්මේතාවේට බුදුජානක කියපු සේරම කරුණ එක වචනයකට දානවා නම් මම කැමති අතම්මේතාවේට දාන්න unassuming කියලා එකට ඉංග්‍රීසියෙන් කියන්නේ. කිසි දෙයක් මම කියලා අඳුනගන්නේ මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ ගුණේ, මේ මගේ දක්ෂකම් කියලා කිසිම දෙයක් අඳුරන්නේ ඔක්කොම නිකන් ධර්මතා. ඉතින් එතෙන්ට යන ගියාට පස්සේ තායිලන්තයේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණ පටිච්චසමුප්පාදේ බොරු කරා. ඊක මේ මොහොතේ තියෙන එකක් ඔය ගිය ආත්මෙට පහයි, ලබන ආත්මෙට පහයි, ඊගාවට පහයි අර එකින් එකට යන කතා, ළමා කතා පටිච්චසමුප්පාදේ කියන්නේ මේ මොහොත එකක් කියලා. ඒක ඥානන්ද සාංශිකේ ඉච්ඡර ප්‍රියතාවයට හේතු උනක් දන්නේ නැහැ. ඉන්නවත් දැනගෙන හිටියද මන් දන්නේ නැහැ. නමුත් ඒ ශාංශයේ දිගින් දිගටම දැන් පොත් ලියනවා. අපවත් උනා. හරිම හිතුවක්කාර ආමතු කෙනෙක් මහසි සයිඩෝ වගේ බුරුමේ. ඉතින් ඥානানন্দ ස්වාමීන් තිබුණා 50 කොන්දක් මේ අතම්මේතාවය, මේ අනිදස්සන විඥානය, මේ අනිමිත්ත සමාධිය, මේ අපපතිතිත දේ ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම එකතු කරලා ඔන්න නිවනේ නිවීම දේශනා දාලා තියෙනවා. දැන් අපි ඉන්නේ ඒකේ අවධානයේ. ඉතින් අපිට පුළුවන් නැවත නැවත ඒක කියවන්න, කියනකොට අල්ලන්න පුළුවන්. හැබැයි මෙතන වෙලා තියෙන එක අල්ලන්න බැරි එකයි. අල්ල ගන්නවයි කියන එක නෙමෙයි. උපාදාන කරනවයි කියන්නේ පංචස්කන්ධයේ තියෙනවා. ඒක උපාදාන කරන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් අම්මට පුළුවන් ද තමන්ගේ දරුවා වඩාගෙන මගේ නෙවෙයි කියලා හිතන්නවත් පුළුවන්. ඒක මවකට වෙන්න බෑ. වෙන්නේ නැහැ. ඒකෙන් තමයි සංසාරේ බැඳිලා තියෙන්නේ. ඒ නිසා මේක මම මාගේ මගේ ආත්මය කියන අපි තුනක් බුදුහාමුදුරුවෝ අල්ලලා දීලා තියෙනවා. නේ තමම නේසෝමසින මේසෝවත්තා කියලා. ඕක විවිධාකාරයෙන් පෙන්ලා දෙනවා. ඔය 6 ආකාර මිත්‍යා දෘෂ්ටියෙන් සබ්බාසව සූත්‍රේ. ඊට පස්සේ 62ක් ආකාර මිත්‍යා දෘෂ්ටි වලින්
බ්‍රහ්මජාල සූත්‍රයේ ඒ හැම එකකින්ම පෙන්ලා දෙනවා අපි හැම වෙලාවෙම ওই කොනක් අල්ලගෙන ඉන්නේ. ඒ අල්ලගත්ත කොන තියෙන තාක්කල් අපි අහුවෙලා. ඒ නිසා embodied එහෙනම් මමය කියලා කය වේදනා සංඥා සංකාර මොනවද අල්ලගත්ත කෙනෙකුට නිර්ගුණ தત્ත්වයේ විශේෂෝචර වෙන්නේ නැහැ කියලා මේ ගාථාවේ ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක කරන්න එපයි කියලා one should not take up this process කියලා කියනවා. මේක අමාරු බව කියලා පටන් ගන්න කියනවා කෙනෙක් මේක කළ යුතු නැහැ. විපස්සනා වඩන්න එපා. ඒ නිර්ගුණ தත්ත්වයක් තියෙනවා කියලා පිළිගන්නත් එපා. ඒක තමයි සුද්ධම தත්ත්වේ ප්‍රායෝගික නැහැ. ඒක නිකන් මනෝමූල தත්ත්වයක් ගන්න එපයි කියන තරමට මේ කතරු ඇවිල්ලා තියෙනවා. මේකේ කතරු ඉන්නේ මේ මොන මේ පාදද මේ විද්‍යාභූෂණ ඒක පිළිගැන්වීම කරලා තියෙනවා. ඉන්දියාවේ හිටපු ප්‍රභූපාද කියන භක්ති වේදාන්ත ස්වාමී ප්‍රභූපාද. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඉන්දියාවේ යකට රහතන් වහන්සේ නමකට වැඩිය සලකපු මිනිසෙක්. එයා තමයි මේ භාවාර්ථ පොතට ලියලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් මේ රිවයිස් ඉංග්‍රීසි එඩිෂන් එක කියවන්න පුළුවන්. ඒකේ තමයි මේ වචන වලින් අපිට අල්ලන්න පුළුවන් වෙන්නේ මේ for certain that this unmanifested realization is against the nature of his spiritual blissful self. මට මගේ ආත්මය කියලා blissful self එකක් තියෙනවා. ඒකට විරුද්ධයි නිර්ගුණ தත්ත්වය ගැන කතා කරන එක. නිසා ආත්මේ තියෙන මිනිහට රහතන් වහන්සේ ගැනක් හෝ නිවනක් ගැන කතා කරනකොට නිකම්ම බයක් ඇති වෙනවා. මොකද මේ ආත්මය blissful. ඒක බොහොම උත්තරම දෙයක්. අනේ අම්මේ ඒක තියාගෙන ඕනේ ඔක්කොම කරන්න. ඉතින් ඒ ලස්සන කැටකිල්ල නිසා ඉන්දියාවේ බුද්ධ ධර්ම අයින් වෙච්ච එක අහන්න දෙයක් නැහැ. ඇත්තෙම නැහැ දැන්. ලංකාවට වෙලා තියෙන එක. අද ලංකාවේ ඉන්න ඔය මම රහත් කියා ගන්න සේරම කර්මස්ථානාචාර්යවරුන්ට මම කියන කරුණාකර මේක පොඩ්ඩක් කියවලා බලන්න. මේකෙදි Taman නිර්ගුණයි කියලා කිව්වොත් ඒක ඔප්පු කරන්න බෑ. ඒක ඩිස්ප්‍රූව් කරන්නත් බෑ. ඉතින් එනක ඕනේ කෙනෙක් තමයි මම රහත්. මම නිර්ගුණයි. ඔය කට්ටිය දකින්න මගේ ಗುಣ එව්වා මම මග කියන්නේ මම ඉන්නේ නිර්ගුණ තත්ත්වයේ කියලා. ඉතින් ඒක කරලා ඇති වෙලා කර කියනවාද යථාර්ථවාදී ප්‍රත්‍යක්ෂණය කරලා කියනවද නැද්ද කියන්න කාටවත් කරන්න බෑ. ඉතින් ඕන කෙනෙක් එකපාරට ස්ටේජ් එක නගලා ඕම් බලාපන් මම රහතන් වහන්සේ කියලා ඇඳුම් ටික ගලවලා දැම්මනම් I am me I am free කියලා ඕ රහතන් වහන්සේ තමයි. ඒ මේ මොෝගේ වහලා ඉන්නේ කෙලෙස් වලනේ. ඒ මොෝගේ වහලාට තියෙනවා මේ මනුස්සයා ගැන මම තීන්දුවක් කරන්න. ඒ නිසා පිස්සු කෙලිනවා. දැන් සරුවචනාංශ ඉන්නකොට ඒව කරන්න බෑ. ඒ වගේම උඩ ප්‍රතික්‍රියා නොකර හිටපුවාම කරන්න දෙයක්වත් නැහැ. මොකද නිර්ගුණ தත්ත්වේ ආගියු කරන්න යන්නේ නැහැ. නිර්ගුණ කියන එක මේ blissful self එකක් තියෙන මනුස්සයාට හිතා ගන්නවත් බෑ. එයා හිතන මේක ලබන බුද්ධාත්මෙදී තමයි වෙන්නේ ලබන ආත්මෙදී දැන් බෑ. නමුත් අනන්තවත් චිත්තක්ෂණ කෝටි ගාණක් දවසකට පහු වෙනවා. අපි නිර්ගුණයි. අපි ඒක කුණු බාල්දියට දානවා. කිසිම රසක් නැති කිසිම තේරුමක් නැති හරිම කම්මැලි විපා කරපු තැනක් කියලා. ඒ නිසා අපිට විරාගය තේරෙන්නේ නැහැ. අපිට අනිදස්සන විඥානෙ තේරෙන්නේ නැහැ. අපිට අනිමිත්ත කියන එක තේරෙන්නේ. මොකද නිමිත්තට තරම් බැඳිලා ඉන්නේ. බඳිනවා ඒක ඇත්ත තමයි. නමුත් නිමිත්තෙන් අයින් වෙන්න එපා මේ වැඩි වෙන්න. ඉතින් මම මෙතනින් මගේ කයිවාරුව නතර කරනවා. මම ආරාධනා කරනවා විවෘත ධර්ම සාකච්ඡාවකට. මම මේ ඉදිරිපත් කර කරුණු මතින් හෝ තම තමන්ගේ ජීවිතය සම්බන්ධව භාවනා සම්බන්ධ දෙයක් කියන්න තියෙනවා නම් සාකච්ඡාවට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අද දවසේ සම්බන්ධව අනිත් එක ඊළඟ ඊයේ මේ පෙරේද ධර්ම දේශනාව සම්බන්ධව මම පළවෙනි එක ඉදිරිපත් කළා. දෙවෙනි එක ඉදිරිපත් කරන්න ඔබ වහන්සේගෙන් අවසරයි. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මට අද ධර්ම සාකච්ඡාවෙන් තේරිච්ච විදිහට නිවන කියන්නේ අනිදර්ශන විඥාන තත්වෙත් නෙමෙයි. ඒකත් අර ඉන්ද්‍රිය ටිකෙන් පහ වුණාට පස්සේ හම්බෙන unmanifested state එක. ඒතර ස්වාමීන් වහන්සේ අනිදර්ශන තත්වේ ඉඳන් නිවන කරා යෑම චිත්ත නියාමයක්ද නැත්නම් යම්කිසි ප්‍රතිපදාවක් කරහා යන එකක්ද කියලා දැන ගැනීමට කැමතියි ස්වාමීන් වහන්සේ. ඔය නිබ්බාන විඥාන විමුක්තමිති ඥානං කියලා එකක් තියෙනවා. විමුක්ත වුණාට බෑ මම දැන් විමුක්තයි කියලා දැනගන්න ඕන. දැනගත්තේ නැත්නම් විමුක්ත නැහැ. ඒ තමයි අපි අඟහරුවාදා සාකච්ඡාවේදී කිව්වේ කෙලෙස් අයින් කරාට නිවන් ලබන්න බෑ.
කියලා අටුවාචාර්ය වහන්සේ කියනවා. දැන් කෙලෙස් අයින් කරපුවා රාගයෙන් වෙච්ච නිවන කියලා ඥානানন্দ ස්වාමීන් කියනවා. ඥානানন্দ ස්වාමීන්ගේ පොතේම තියෙනවා නිබ්බාන මිති විමුක්ත මිති විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හොති. අපිට මේ භාවනා කරනට හිතෙන්ද ආපුවම මේක හොඳ දෙයක් කියලා දන්නේ නැත්නම් ඒක හොඳ නෑ. හොඳ දෙයක් කියලා දන්නව හොඳයි. තුංග දෙනෙක් එතන ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ කමඨාන සුද්ධ වෙලා නෑ. මේක භාවනාවේදී ලාභයක් කියලා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මම අසරණ වුණා, තනි වුණා, බය වුණා. බුදුහාමේ මම මොකද කරන්නේ කියලා නැති වෙච්ච මමයට ඔක්සිජන් දෙන්න කතා කරනවා. සේලයින් දෙන්න කතා කරනවා. කෘත්‍රිම ශෝෂණය දෙන්න පටන් ගන්නවා. ඉතින් යාට එතකොට පේන්නේ අර නිවනට කිට්ටු වෙන්න බයක්. දැන් නිවනට මේ කිට්ටු වෙන කියලා දන්න දැනුම න්‍යාය ධර්මයක්ද මොකද? ඒක චින්තාමය ඥානය. ඒක ඩිඩක්ටිව් නොලෙජ් එකක්. ඒක ඉන්ෆරෙන්ෂල් නොලෙජ්. ඒකට ණය විපස්සනාව කියනවා. ඉතින් භාවනා කළ පමණින් නිවන් ලබන්න බෑ. මේ භාවනා කරන ලැබෙන දේ මෙන්න මේකයි කියලා කමඨාන සුද්ධ වෙලා තියෙනවා. ඒ වෙනතෝ භාවනා නොකර කමඨාන සුද්ධ කළ වැඩකුත් නැහැ. භාවනා සුද්ධ කර ගන්නකොට කමඨාන තේරෙන ගුරුවරයෙක් ඉන්නත් ඕනේ. හැම ගුරුවරයෙක්ට මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක කලාතුරකින් සිද්ධ වෙනවා. ඉතින් අනන්ත උත්සාහ කරන්න ඕනේ. අනන්ත උත්සාහ කරන්න ඕනේ දන්න ක්‍රමයට මං හරි දේ හරි විදිහට ගුරුවරට කිව්වේ නැත්නම් ගුරුවරට වදණ්ඩයි. ඊට පස්සේ මේ ගුරුවරකින් දේ තේරුම් ගත්තේ නැතුව කොච්චර භාවනා කරත් එන්ජින් එක පිටිපස්ස ගියර් එක පිටිපස්ස දාලා තියෙද්දි එන්ජින් එක කොච්චර රේස් කරත් යන්නේ නැහනේ යන්නේ පස්සටනේ. ඉතින් විමුක්ති මිති ඥානං කියන එක දසවිධ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දසංග මාර්ගය කියලා බුදුන්සේ පෙන්නලා තියෙනවා. විමුක්තිය විමුක්ති මිති ඥානය කියලා දෙකක් වැඩි වෙනවා. එයා විමුක්තියේ ඉන්නේ කියලා දැනගන්න. දැන් අපිට තියෙන්නේ බයකට වැටෙනවා වගේ, තනිකමට වැටෙනවා වගේ, පාළුවකට වැටෙනවා වගේ. ඒක නිවනේ පෙරමග ලකුණක් කියලා දැනගන්න පුළුවන් නම් එයා කොහොමද බාලදක්ෂෙක් තමයි. එයා ඕනේ අනතුරකට කැමතියි. එයා නොදන්න දෙයට කැමතියි. අපි කරන්න හදන්නේ මේ ලොකු බණ්ඩ වගේ මරන්න හදනකොට අම්මගේ ඔඩොක්කට දුවන එකනේ. අනේ අම්මේ මාව බේරන්න කිව්වම අම්මටත් බොක්ක උණු වෙලා එනවනේ. නැද්දුම් බණ්ඩක පිස්සුද අයියා මේ අපි ඇවිල්ලා හැලෝ පරම්පරාව හිටපම් මම බැරහටි පෙන්නන්න. ආහලට කතාලික මේ පන්සිල් පදපහ හරියට මං කියනකන් හිටවා. හරියට පැකිලෙනනේ පැකිලෙන්නේ නැතුව කිව්වල උනාට පස්සේ එක සැරෙන් කප්පන් හරිද? ලොකු බණ්ඩටත් පණිවිඩයක් අම්මටත් පණිවිඩයක් ජාතිටත් පණිවිඩයක්. අනේ ඉවරනාට පස්සේ ආයෙත් ලොකු බණ්ඩත් කැපුවා. හැබැයි ලොකු බණ්ඩ නිකන් ගැරන්ඩියෙක් වගේ මැරුණේ. මද්දුම් බණ්ඩ නෑ. මල්ලි අයියා මේ අපි ඈලේ පොළ પરම්පරාව. මම මැරණටි වෙන්නන්න. එයා දැනගන්න ඕනේ කොහොමද මැරෙනවා. දෙකක් පත්ති රුපියල් දෙකට උගේ අම්මට රජුරෝ බලන්න ඉන්න කපනකම්. ඌ දන්නේ මෝ කතා කරනවා ගහලේ අර කතා කරලා මේ මැෂිනා මේ පන්සිල් පදපා කිව්වම එක සැරෙන් කප්පන් හරිද? එක සැරෙන් තමයි කපන්නේ කොහොමද? මේ කාටද කොන්ද බණ තියෙන්නේ ඔහොම දෙයක් කියන්නේ. ඉතින් ඒ වෙනකොට මේ මිනිස්සු මරුණත් එකයි පෙරණුණත් එකයි ඌ සදාතනයි. ඌ කොහොමදත් වීරයෙක්. ඌ ජීවත් වුණා නම් ඔයිටත් වැඩිය හොඳයි අපිට. ඌට හැබැයි හොඳ ඔය වෙච්ච වැඩි. මැදුම් බණ්ඩට හොඳ වෙච්ච වැඩේ මොකද ඒකෙන් එයා තීන්දුවයි. හිටියනම් ಜಾති කොට ගනි. ಜಾති කොට ගත්තා නම් බුබ්බඩේ කොටක් බත් කයි. ಜಾති කොට ගත්තා කියලා මොකද්ද ඇති වෙන්නේ? මුන්ට ඕනොන්දට කාලා පුකොඩු තියාන පැඩ බුදියන්නේ. ඕකද මේ ප්‍රගමනේ කියන්නේ. ඕකද දියුණුව කියන්නේ. අනේ මන්නම් අංක අංශුවක් මගෙන් වැඩක වැය කරන්නේ නැහැ. කෑවනම් බත් කෑවනම් ගොන් ගහපියව. කෑවනම් භාවනා කරපියව. භාවනා කරන්නේ නැතුව මොන දෙයක් කරුවත් මම නිකන් අව탁සීරු කරනවා. ඒ නිසා මගෙත් භාවනා නොකර නයින් වැඩ කරන වෙලාවට මම අව탁සීරු කරනවා. ඒ නිසා නිබ්බාන මිති විමුක්ත මිති විමුක්තං විමුක්ත මිති ඥානං. ඉතින් නිවන ලැබුණාට පිපුණු මලේ රුව එමල දනීදෝ මල කිදුව වෙනුඹ හැඩරුව බලන්න. මේ ලස්සන මල් තව උපමට්ටම් කරන්න ගියා. මල දන්නේ නැත්තම් මම පිපිලයි කියලා. මල පිපුණාට පස්සේ බඹරු වෙනවයි කියන එක අහන දෙයක් ඈ. බඹරු නොදුට මල් කොයින්ද සක්වල ගල පුර. බනෝර කඩදාසි මල. පන්න සින්දුව සනත් එම කියන සින්දුවක් මලක් පිළිලා බඹරු දුන්නු බලත් පිපිලා. ඉතින් හැම ලකුණම තියෙනවා බනෝර ප්ලාස්ටික්. බනෝර කඩදාසි. මෙහෙට ගේනවා සමහරට පල්ලෙහා විලෙන් කඩාගෙන මානෙල් මල් බුදු ගෙට ගියාට පස්සෙත් බඹරු වෙනවා. මානෙල් මලේ සුවඳ ඒකට ආය අහන්න දෙයක් නැහැ. ඒ වගේ අපි වැඩ කරනකොට අපි දැන් මේ කෙලෙස් නැති වෙච්ච තත්ත්වය කියලා දන්නේ අපිට බයක් එන්නේ වෙලාවට.
අපිට වෙන්නේ පාළු ගතියක්, තනි ගතියක්. ඉතින් කමඨාන් සුද්ධ කරනකොට 75%ක්ම ඒක තමයි කියන්නේ. ඉස්සර මට ඊමේල් එවන්නේ රෑ 1ට. දවස් 3ක් විතර නිින්ද යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එක දිගට මේ අවදි වෙලා මොනවක්වත් කරගන්න දෙයක් නැගිටින්නෝනේ කඩත්තු ගතියක් නැහැ. ඒ වුණාට මේ රෑ මම මේ ලියන්නේ නිින්ද යන්නෙම නැහැ. ඔය ඒගොල්ලන් ඕනේ බුද්ධියන්න බුදු වෙන්න නෙවෙයි. බුද්ධි වෙනවයි කියලා කියන්නේ බුද්ධියන කියන්නේ පැත්ත ප්‍රබුද්ධ වෙනවා. ඒකට මේ බේත් බොනවා. ඇමරිකාවේ කොච්චර දෝ ගාණක් ටොන් කොච්චරක් දෝ දවසකට බේත් බොනවා නිින්ද යන්නේ නැතුවට. මුලිය ඔපරේෂන් එකක් කරපුවාම නිින්ද යන්න දෙන්නේ නැහැ මාස 3කට. ගහකින් වැටිච්චාම නිින්ද යන්න දෙන්නේ නැහැ. සර්පෙක් ගහපුවාම නිින්ද යන්න දෙන්නේ නැහැ. මොකද මූර්ඡා වුණොත් ආයෙ කොට ගන්න බෑ. නිසා ලෙඩ අවදියෙන් තියෙද්දි ලෙඩට සතා කණ එක හොඳයි. ඔපරේෂන් එක සී නැති කරන්නේ તો කපනවා නම් ඒත් ලාභයි. අර දවස් 3ක් මාස 3ක් එක දිගට නිදා ගන්න තු ඉන්න එක. ඒ කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිින්ද නැත්නම් ඉන්සොම්නියා වෙනම ලෙඩක්. ඒ වගේ අපිට මේ ලැබිලා තියෙන විමුක්තිය කියලා දන්නේ නැතිකම මතු කරාට තමයි බුදු කෙනෙක් පහළලා කියන්නේ. ඕකට තමයි විමුක්තිය කියලා කියන්නේ. ඔක අබිරමණය කරපුවා. ඔක ගැන ප්‍රසන්න මනසෙන් කතා කරපන්. බලන්නකෝ හරි පාළුයි අප්පා හරි කම්මැලි අප්පා නිදිමතයි අප්පා එපා වෙනවා අප්පා බයයි අප්පා ওই ටික නේ චරිචුරු ගන්න තියෙන මිනිසුන්ට නිවන ලැබිලත් අර කාලකන්‍යාට මේ බ්‍රාහ්මණ කුමාරිකාවක් හම්බුණා වගේ ඌට දන්නේ නැහැ. බ්‍රාහ්මණ කුමාරිකාට සලකන්න දන්නේ නැහැ. ඒ නිසා අද භාවනා කරන පිරිස විශාල පිරිසක් ඒ ඇත්තෝ දන්නවට වැඩිය උසස් තැනක ඉන්නවා වගේ මට නම් හිතෙන්නේ. නැත්නම් ඒගොල්ලෝ කියා ගන්න දන්නේ නැති නිසා හැමදාම චරිචුරු ගන්න. හැමදාම අඬාවට හැමදාම කයින් හරි යන මේ සාතිකේට පොඩ්ඩ අසංකල දෙන්න බැරිද මම සෝවාන් කියලා මටත් නම් හිතෙනවා නිකන් මාර්ගයේ වගේ ඉන්නේ කියලා ඔබ වහන්සේ පුළුවන් නම් ඵලයේ ලැබිලා කියලා අසංකල දෙනවද කියලා. එහෙව් නරුම ගති. නරුම කියන්නේ නරකයි මේ හොඳ උත්තරම නැත්තම් ගැන මම මේ කතා කරන්නේ. දන්නේ නැහැ. සමහර කට්ටියක් කියනවා භාවනා කරන්න ඕනේ නැහැ කියලා කියනවා. මොකද ඔක හරි කියේ නැත්තම්. ඕනේ භාවනා මධ්‍යස්ථාන ගියාම මම බලන්නේ අන්නේ පිස්සු පිහට්ටෝ ටික. මට හොඳට තේරෙනවා ඒක වවාගෙන කන පිරිසක් ඉන්නවා එතන. ඉතින් ඒ ගුරුනාංශෙත් කරබන ඉන්නවා. අරගොල්ල කරන්නේ ඒකේ පැවැත්ම ගැන බලනවා මිසක මගේ නිවනක් ගැන බලන්නේ නැහැ. ඒගොල්ලෝ පැවැත්ම බලනවා. භාවනා කරන නැවැත්මක් විතර. ඒ නිසා මේකට කියන්න තියෙන්නේ විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. ඒක ඥානයක්. ඒක භාවනා ඥානයක් නෙවෙයි. ඒක චින්තාමය ඥානයක්. ඒසවනස ඔය අනිමිති තත්වෙට තෘෂ්ණාවක් ඇති වෙන්න බෑද දැන් අර ඔබ වහන්සේ කිව්වා දැන් කොතනට යන්න එපා වෙනවා. දැන් සවනස ඔය එපාවිල්ලට හුදකලාවට සවනස අර අනිත් ඕලාරිකයට වඩා කැමැති එක්කෙනෙක් ඉන්නවා නම් ඒ කැමැත්ත එන්නේ ඕලාරික දෙයට තියෙන තරහට. සංසාරේ තියෙන දුකට තියෙන තරහ නිසා ඒකේ නැතිකම අල්ල ගන්නවා. ඒකේ නැතිකම අල්ලන්න බෑ. ඒක සාපේක්ෂ දෙයක්. එයා මේ සංසාර දුකට බයයි. සංසාර දුක නොදකින් කියන. ගෙදර ගෑනිත් එක තරහ වෙච්චාම වෙන ගෑනියක් ගන්නේ ලිංගික ආසාව නිසා නෙවෙයි ගෑනිට කොනහඬ. ඒක ගෑනිට තේරෙන්නේ නැහැ. ගෑනි උසාවියට නගලා කියන මේ සමායත් කිරිද දැන් නැහැ. දැන් නැත්තේ උඹ හොඳ නැති ඉඳ වෙන ගෑනියක් ගත්තේ උඹට රිදවන්න. ඉතින් ඒක අපි තාපේක්ෂව තේරුම් ගන්න මේ සංසාර බය උනට වැඩිය පුම්බලා ගත්තොත් මේ ඔය අනිත් මේ අසුභ භාවනා දුක්ඛානුස්සති අනවන කරන්න ගියාම යාර හිස්තැනට පුදුම ආකර්ෂණයක් එනවා. ඒ මොකද මේක නොදකින් කියන නිසා. එතකොටත් හිත සම්මධ්‍යස්ත නැහැ. ඒක දැනගන්න ඕනේ මේක බොහොම ලාභ දෙයක් ඔය මේ ලාභ කියන එක සමාහට බුදුරජාණන්සේ මගේ දොස් දකින්න ඉඩ තියෙනවා. එච්චර අමාරු නෑ ඔය හිස්තැනට යන්නේ ඒක. ඒකට මධ්‍යම ප්‍රතිපදාව නෑ අපේ. ඒක මනාප වෙන්නත් එපා. ඒක අමනාප වෙන්නත් එපා. ඒක නෙවෙයි නිවන. ඒකේ ඉඳලා තමයි බල්ටිය ගහන්න දෙන්නේ. ඒක නිකන් අර ස්විමින් pool එකේ ඩයිවිං බෝඩ් එකේ අග වගේ. හොඳට තෙපුල් දෙනවා. ඕකේ ඉඳලා තමයි සමසෝල්ට් එක ගහන්නේ. අන්න ඒ පොයින්ට් එක තමයි සවිනාංශ මහන්නේ. එතන ඉඳන් සවිනාංශෙන් චිත්ත නියාමයක්ද තියෙන්නේ නැත්නම් එතනින් ප්‍රතිපදාවක් නියාම හොයන්න ගියොත් කොහෙද යකෝ ගමනක්. නියාම කොහෙද උතනින් එහාට. අපි තාම එතෙන්ද ගිහිල්ලත් නියාම හොයනවා. මොන නියාමද? නියාම තියෙන තාක්කල් සංසාරේ. නියාම තියෙන තාක්කල් වේදනා සංඥා සංකාරණේ. අපි මේ කෙලවගෙන ඉන්නේ විද්‍යාව කියලා ඉගෙන ගත්තයි කියලා න්‍යාය ටික ඔළුවේ දාගෙන ඒක ස්ක්‍රිප්ට් කියලා කියන්නේ. ඉතින් අපි තනිව කරන්න බෑ. ওই ස්ක්‍රිප්ට් එක ඔළුවේ දාගත්ත මනුස්සයා කොහොමඩක් අසනිව කරන්න බෑ. උට කියත හැකි.
ආවල් ස්ක්‍රිප්ට් එකේ වැඩ කරන්න කියලා ඌත් පිළිගන්න yes yes මටත් ඒක තේින්නකතු ගොඩ. ඌ දන්නේ නැත්තම් ඉතින් මුකුත් කියන්නේ නැහැ. මූණ කණ්ණාඩි අල්ලන එක විතරයි කරන්න ඕනේ. කියන්න යන්න හොඳ නැහැ. හරි තරහ යනවා. ඌ නළලේ දාගෙන ඉන්නවා නළල් පැටිය හොයනවා. කියන්න හොඳ නැහැ නළල් පැටිය දාගෙන ඉන්නේ කියලා කිව්වොත් ගහනවනේ. එමීට පේන්නේ නැති වෙන කණ්ණාඩි අල්ලනවා. ඒක ඌට පේනවා නළලේ දාගෙන හොයුවට ඉතින් කොහේ හායන්නේ කොහේ හොයන්නේ. භාවනා කියන්නේ විපස්සනා කියන්නේ පිළිඹුවක් විතරයි. ඌට පෙන්නනවා ඔගේම මූණ උඹ දැනටම මෙච්චර ලැබලා තියෙන්නේ. දැන් තුඹ දන්නේ නැහැ. ඉතින් 100ක් ලබන්න තටමනවා අමුඩ ගහනවා තංගලනවා. ඉතින් හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව Taman ගන්න වැරදි එස්ටිමේට් එකක ඉන්නේ. මිනිස්සු හැම මිනිස්සුම අපි හිතනට වඩා හොඳයි. ඒ කාල් මාක්ස් කියලා තියෙනවා man is good. He is bad because of the class difference කියලා. බුදුජානනාංශයේ දේශනා කළ තියෙනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං. අයිසෙක් නිව්ටන් කියනවා අවකාශයේ මොකක් හරි අතෑරියොත් කියන්නේ කෙලින්මයි. අහලා තියෙනවද? ඒක ඇද වෙන්නේ හැප්පුණොත් විතරයි. අවකාශයේ වස්තුවක් ගමන් කරනකොට ඒක ඍජු මාර්ගය කියන්නේ. ඒකට මේ කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ මෙතන ඉඳලා එතන තියෙන කෙටිම මාර්ගය තමයි ඍජු මාර්ගය. සරල රේඛාව කියලා ඒකට කියන්නේ. ආයේ සරලකම හරීම ගැඹුරු සරලකමක් තියෙනවා. ওই තුන් දෙනාම කියන්නේ එකමයි. නමුත් මම හිතනවා නැත්නම් අපි හිතනවා අපි තාම කක්කා. තා ටිකක් කක්කා තියෙනක ඉවරම කරලා කල්පනා කරමු දැන් ඔය කක්ක ටික තියෙද්දි මං හිටියට වැඩිය හොඳයි කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ නැහැ. මොකද හේතුව අපි කේවල පරිපූර්ණ තත්යකට ඔළුව දාන්න හදනවා. ඒ වගේම අනුන්ගේ පොඩි වැරද්දක් සමාව දෙන්න කැමතිත් නැහැ. ඒකට Tamanට සමාව ලැබෙන්නේ නැහැ. අනික් එක්කන වැරදි කරන දැන් ප්‍රශ්නයක් නැහැ. අනුග්‍රහ කරන්නේ ඒ කියන වැරද්ද කියලා මුකුත් වෙන්නේ නැහැ. ආපහු ඔයාට ආපහු හිටපු තැන එන්න පුළුවන්. අපි ආපහු ඇවිල්ලා යන්. ඔබ වැරද්දක් කරුවා උඹට දඬුවම් කරන්න ඕන අනම්මනම් කිව්වොත් මේ මාත් වැරද්දක් කරගන්නවා. අර මනසට හැදෙන්න විඩාවක් නැහැ. ඉතින් ආපහු මුල් තැනට එන්න පුළුවන්කම තමයි ප්‍රත්‍යස්ථතාවය. ඒ තමයි රෙසිලියන්ස් කියලා කියන්නේ. ඒ ප්‍රත්‍යස්ථතාවයෙන් තමයි අලුතෙන්ම මට හම්බෙච්ච වචනේ. රබර් පැටි ඇද්දට ප්‍රශ්නයක් නැහැ. අතරපම හිටපු තැනට එනවනම් න්‍යායක් නැහැ. න්‍යාය කිව්වනම් කක්කා. න්‍යාය වලට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒසානද එතකොට වන්ස් දැන් ටිකට කලින් සඳහන් කරා අපි පෙරේදත් අර සාකච්ඡා කරපු කෙලෙස් දුරු කරාට වැඩක් නැහැ. කෙලෙස් දුරු කරන එක දැනගන්න එක තමයි ඒ අර විමුක්තියක් වෙයි කරන එක නෙවෙයි. දැන් මේ දුරු කරලා කියලා දැනගන්න. මම දැන් ඉඳගෙන ඉන්නවා දාන්න. මේ ආස්වාද කරනවා දාන්න ඔච්චරයි. ඒක කෙලෙස් නැහැ. ඒක වෙන ඩිඩක්ටිව් නොලෙජ් එකෙන් පෙන්නන්නේ. මම ගමන් කරන බව දාන්න. කතා කරන බව දාන්න. ආස්වාද කරන බව ඔච්චරයි. ඒක නෙවෙයි නිවන ඊට වැඩිය වෙන මොකද්ද එකක් තියෙනවා කියලා නටන්න පටන් ගත්තොත් ඉතින් කොච්චර දෝ කරනවා දැන් එක කරලා ඉවරයි ආනපන 2 14ක් කරනවා කායන පසන ඊට පස්සේ චිත්තාසන පසන වේදනාව මේ ඔක්කොමත් කරලා නෑ නේ හම්බුන්නේ නෑ එකේදී උනත් හුස්ම ගන්න බව දන්නවනම් ඕක තමයි පටන් ගන්න ඕක තමයි වැදගත් දේ ඒක අගේ කරන්න දන්නේ නැත්නම් ආයි කොච්චර හුස්ම ගත්තත් දිගට හුස්ම ගන්නකොට නිවන් දකින්නේ බලෙන් නතර කරන්න ඕනේ කෙටි හුස්ම ගන්නකොට නිවන් දකින්න හම්බ වෙනවා. මේ ස්වාමීන් වහන්සේ හරියට කටපාඩමින් කියනවනේ දීගං වාස සන්තු අපි දන්නේ නැහැ. එතනද සාංශ නිවන තියෙන්නේ. ඔය සංස්කෘතෙන් කොහොමද කියන්නේ? එතකොට නිවන් දකින්න බැරිද? කර්මේශා කර්මබලයේ අදහන කෙනාට විතරද කර්මේශා කර්මබල වැඩ කරන්නේ. අදහන්නේ නැති කට්ටියත් වැඩ කරනවද ස්වාමීන් වහන්සේ බලන්නනේ. අයියෝ මොනවද මේ පටලවාගෙන තියෙන දේවල්? බෞද්ධයට විතරයි මේ ඉන්දියාප්පන් දැම්මා වගේ රැල් පැටලිලා තියෙන්නේ. බෞද්ධයට විතරයි. අනික මිනිස්සු ඔය කියලා දීලා නැහැ නේ උන්ට ගාණක් නැහැ. ඇස් නැති මනුස්සයර දන්නේ නැහැ නේ ඇස් කියලා જાතියක් තියෙනවා කිය. ඌට ඇස් තියෙන එක අපේ ඉන්නෙත් නැහැ නැති එක අපේ ඉන්නෙත් නැහැ. බෞද්ධයට පටලවලා තියෙනවා. ඒ බෞද්ධ ධර්මයේ වැරද්දක් නෙවෙයි. ඔය හයි පොටෙන්ෂල් බෙහෙත් වරදිලා පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම සයිඩ් ඉෆෙක්ට් එනවා. ඒක හරියට මාත්‍රාවට ප්‍රමාණයට ගන්න ඕනේ. නෑනේ බෙහෙත නැතුව ඉන්න ලෙඩේ හොඳයි. අද වෙලා තියෙන්නේ ගන්න හැම බේතකින්ම ලෙඩක් එනවා. ඉතින් මාත්‍රා පාවිච්චි කරන නිසා බුදුරජාණන් වහන්සේගෙත් ඔය නිබ්බාන පරිසංයුත්ත දේශනා ශූන්‍යතා පරිසංයුත්තේ මාත්‍රාව දැනගන්න ඕනේ. ඉතින් අපි දන්නේ නැතුව තිබුණාට කාපිරි ඇට්ටෝන් ගෙදර ගියා වගේ කාගෙන ගියාට හරියන්නේ නැහැ. ස්මෘතිය ඇහිලා මැරලා යනවා. ගත්තේ නැත්තම් ඒක බයයි කියලා බෑ. ඒකට ඉන්නවා දොස්තරගෙන් කම්බිලා මාත්‍රාව ලියලා දෙන ෆාමසිස්ට්කින් අවුවත් කියනවා. හැබැයි මාත්‍රාව පාවිච්චි කරන. ඒක තමයි සතත අභ්‍යාසය කියන්නේ. ඒක තමයි සද්ධාවෙන් වැඩ කරන්න කියන්නේ. ඒක තමයි නිතිපතා කරන්නේ. ගෞරවයෙන් කරන්නේ.
මේ වටිනා දේ අයියෝ මේ පිස්සු පිහාටොත් කරනවානේ මාත් කරනවා කියලා එහෙම බෑ. උන්ට පාවනාට යන්න ඉතලා අතපය හොදන සීතල වෙලා බුදුන් සීපත් කරලා වාඩි වෙලා ඒ ටික තියෙන්න ඕනේ. ඒ චාරිත්‍රයේ තියෙන්න ඕනේ. ඒක අපි ඒ කරන සක්කච්ඡාකාරීකම. එහෙම නැතුව ආවට ගියාට කරන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්න තියෙනවා මේ අර්පණා සමාධිය කියන එක ගැන. ඒක ඔය ගොඩක් ඔය අචන් මූන් තායිලන්තේ ඒගොල්ලන්ගේ ඒ හම්දුරතයක් ගෝල් හම්දුරුලොත් ඒක ගොඩක් කියනවා අර ප්‍රිවිව් ඔෆ් නිබාන වගේ කියලා පංචස්කන්ධය නැති තත්ත්වයක්. ඒගොල්ලෝ ඒක ක්ෂණයක් ගිහිල්ලා කටපත් වෙලා එළියට එද්දී සමහර පැය ගාණක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ රබන්සි කිව්වාගේ අර කෙලස් අර දුරු කරපු තත්ත්වයක් වුණත් ඒක ඒ කියන්නේ ඒගොල්ලන් ඒකෙන් එළියට ආවට පස්සේ ඒගොල්ලන් දන්නවා මෙහෙම තත්ත්වයක හිටියයි කියලා. ඒ වුණාට ඒගොල්ලෝ තනිකරම ඒකෙන් මිදිලා නැහැ. ඒ කියන්නේ නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. අර තනිකර නිර්මාණ තත්ත්වයට එන්න නම් ඒගොල්ලෝ තාමත් අර විපස්සනාව ඒ කියන්නේ ඒගොල්ලන් කරන කායනුපස්සනාව හරි අසුබය හරි ඒවා වඩන්න ඕන. ඒ විග්‍රහය තමයි ඒගොල්ලෝ කරන්නේ ඒ හැමෝටම. ඉතින් ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමතියි ඔබ වහන්සේ ඒක ගැන මොකද හිතන්නේ ඒ විදිහේ මාර්ගය ගැන? නෑ ඔයගොල්ලෝ අපිගොල්ලෝ දෙගොල්ලෝ පිළිගන්න එක තමයි විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගයෙන් ගෝක පින්නලා දෙනවා මාසිසයඩෝ. පටිපක්ක විගමනේන ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ අප්පිතෝ විය චිත්තං නිච්චලන්ට අපේති කියලා. ඒක සිංහලට දාන්නේ පටිපක්ක විගමනේන. අපි නීවරණ ධර්ම ටික తాවකාලිකව යටපත් කරනවා. අපි කියන්නේ උපචාර සමාධිය. ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ. අරමුණේමයි නිරතුරුව පවතින්නේ. ආස්වාසිනම් ප්‍රස්වාසිනම් එහෙම. සක්මනනම් එහෙම. පටිපක්ක විගමනේන ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ අප්පිතෝ විය චිත්තං නිච්චලන්ට අපේති. අරමුණ යන තාලෙටම හිත මෙහෙම යනවනම් පේන දෙක නිශ්චලයි වගේ. හැබැයි තාම උපචාර සමාධියේ ඉන්නේ. තාම මෙහෙම ඇතුල් වෙලා නැහැ. මෙහෙම ඇවිල්ලා හරියට C90 බයිසිකලේ ක්ලච් එක වගේ. ඔයිල් එකේ වැඩ කරන්නේ. ක්ලච් එක ගෑවෙන්නේ නැහැ. වටේ කරගෙන ඔයිල් එකත් යනවා නම් මේ ප්ලේට් එකයි ආ ප්ලේට් එක ගන්නට කරගෙන. ඒක බ්‍රේක් කරපු ගමන් මෙයා හිටිනවා මෙයා කරකිනවා. දැන් කාර්ලේ ක්ලච් එක ටච් වෙනවනේ. C90 එකේ ටච් වෙන්නේ නැහැ. C90 එක ඔයිල් බේස් එකේ තියෙන. ඒ වගේ තමයි උපචාර සමාධිය ඔයිල් බේස් එකේ තියෙන්නේ. ඊට පස්සේ ටච් වුණාට පස්සේ ඉතින් දෙක එක ගන්න බෑ යන්න නැත්නම් මේක ස්ලිප් කරනවා. ක්ලච් ස්ලිප් කරනවා. ගිනි ගන්නවා. ඉතින් අර්පණා සමාධියේ දින්නේ උපචාර සමාධියේ දින්නේ කියලා කාටවත් කියන්න බෑ. ඒගොල්ල හරියටම කියනවා මම ඉන්නේ උපචාර සමාධියේ මම ඉන්නේ අර්පණා සමාධිය කියලා. මහසිසයිඩු කියනවා කෘත්‍ය වශයෙන් දෙකම එකයි කියලා. ඉතින් තමයි මහසිකෝනේ ගොඩ ආවේ. ඒ නිසා මහසි භාවනා ක්‍රමයේ නිසා බුරුමේ විපස්සනා පැත්ත කියනවා. ඔය ස්වාමීන් වහන්සේලා කතා නිසා තායිලන්තේ තියෙන සමතේ කියලා කියනවා. ඒකට විරුද්ධව යෑමක් තමයි ඒකේ නිරූපණයක් තමයි අචන් බ්‍රහ්ම. ඒ විරුද්ධ යෑමක් තමයි අචන් සුමේදෝ. මේ අමරාවති ඒගොල්ලෝ සමතේ ගන්නෑ. ඉතින් මේ දෙන්න උපාධ්‍යයන් වහන්සේලා දෙන්න විරුද්ධයි. දෙන්නම අචාන් චාහම්තුන්ගේ ගෝලියෝ. කාලවරෙන්කෝ. මිගිලා පොඩ ආහංකෝ. මේ ආම්තුන්ගේ. ආගෙත් සුමේද ආම්තුන්ගේ. දෙයි බෙල්ල ගැලවිලා යන්න ලෙල්ල ගැලවෙන්න දෙනවා. ලංකාවේ ඉන්න කිසි කෙනෙක් මේව මොනවත්ක්වත්ම දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අඩු ගන්න මේ නීවරණ නැති කරනවා කියන එකවත් බෑනේ මට. අරමුණේ හිත පවත්තන්නත් බෑනේ මට. මේ අරමුණේ හිත පවත්වන බව දන්නවද කියන එක දන්නෙත් නැහැ. වහපම කරන තේරෙන්නේ අප්ප දන්නේ අප්ප කියලා. මේ 4 පන්ති ළමයෙකුට ගිහිල්ලා ආපුවාම 5 පන්ති ළමයෙකුට අවුරුදු 5 ළමයෙකුට ටක් ගාලා තියෙනවා. යෝගාවචරණ තේරෙන්නේ නැහැ. ඉතින් මොනව කරන්නේ තේරෙන්නේ නැත්නම් ආයේ. හරකයි අඟෙන් අල්ලලා කොච්චර දේවුවත් කිරිනවයි. තනි බුරුල්ලෙන් එපා යල්ලන්නේ. තේරෙන්නේ නැහැ කියනවා. ඒ නිසා ඒකට දැනුම අවශ්‍යයි. සුතමේ ඥානෙ අවශ්‍යයි. චින්තාමේ ඥානෙ අවශ්‍යයි. මේ දෙකම තිබුණට භාවනා කරලා මේක කොත බලන්දලා නැත්තම් භාවනා කරලා මේක ගැලවනයිස් වෙලා නැත්තම් ඉතින් කිව්වට තේරෙන ඕන කෙනෙකුට තේරෙනවා මේ පොතෙන් ගත් එකක් කියන්නේ කියලා. ඒ නිසා මන් දෙන උත්තරෙන් කවදාවත් ඕක අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. කරලා බලන්න කොහොමද දන්නේ උපචාරයේද ඉන්නේ අර්පණාවේද කියලා. මොකෙන්ද ටෙස්ට් කරන්න පුළුවන්? බුදුහාම කරන ටෙස්ට් කරන්න බෑ කියලා.
කොහොමද කියන්නේ මම ඉන්නේ අර්පණාවෙන් ඔබ ඉන්නේ උපචාරය කියලා. දැන් අපි EEG මැෂින් එක දාලා බලනවා. බ්‍රේන් වේව් ස්ටාර්ටර් එක දාලා බලනවා. ඇමරිකාවේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දාලා බලනවා. කියනවා මෙහෙම තත්ත්ව තියෙනවා. මොලේ මේ වගේ වෙනස්කම් වෙනවා. හැබැයි මල පැනලාද තාම මල පැනලා නැද්ද කියලා. ඉතින් ඊවේකේ අපි කතා කරන්නේ මොකක්ද අර්ථය? ඒකෝට යම් ප්‍රමාණයකට බුද්ධ ഘോഷාචාර්යන් වහන්සේ ගැන අගයක් ආඩම්බරයක් කියනවා. උපචාර අට සමාපatti කියලා ඕන තැනකින් විපස්සනාට දාන්න පුළුවන්. උපචාරෙත් පුළුවන්. මොකද පුළුවන් වෙන්නේ? පටිපක්ක විගමනේන ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ අප්පිතෝ විය චිත්තං නිච්චලන්ට අපේති කියන දෙනවා පණ්ඩිත සාංශි දවස් 4ක බණ. ඒක හොඳටම අර්පණා සමාධිය ඉන්නා වගේ විපස්සනා වෙදී මුළු අරමුණේමයි. ආයි කොහෙවත් හිත යන්නේ ආනපානෙමයි. කොහෙවත් හිත යන්නේ මේ පිම්බි මැකිලිමයි. බැරි නෑ. ඒකට ඒක දන්නේ නැත්තම් ඒක චිත්තක්ෂණයක් වුණත් එකයි කල්පයක් වුණත් එකයි. ඒ නිබ්බාන මිති ඥානං කියලා මගේ හිතේ දැන් මොකේවත් නැහැ. තියෙන ඒකාන්ත වශයෙන්ම පිම්බීමෙමයි. ඒකාන්ත වශයෙන් හැකිරීම කියලා දන්නෝ ආඩ්‍යයි පුද්ගලයා. එමුනේ සම්පatti කරයි මනුස්සයා. ඒක සාසන සම්පත්තියක්. කාටවත් ඒක ලියන්න බාන්නකො බානකොට කැස්සක් ඇහුනහවනි කානකොට වැස්සක් වැස්සනේ බානකොට කොන්දරි දුනානේ අහල පහල තියෙන වල්ලාසියෝ ගැන කතා කරගෙන ඉන්නවා මිසක් එක්කෙනෙකුට පෑනේ මෙහෙවන්න තේරෙන්නේ නැහනේ. මට වෙනදට වැඩිය හොඳට සමීපව මේ ආස්වාසිය දැක්කා. ප්‍රස්වාසිය දැක්කා. පිම්බීම දැක්කා. ඕකම ලියන්නකෝ මුළු රචනෙම මුකුත් වෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මොකද්ද? නෑ ළඟ කුරුමියෙක් ඇවිදිනවා දැක්කා. රිලිවියක් පස්සේ ලෙව්වා. ඌව තමයි පේන්නේ. අර අපේ තියෙන කඩප්පුලිකම. අර හොඳ දේ නැතුව නෙවෙයි. මම කවදාකවත් කියන්නේ නැහැ කියලා. අපි වැඩි වෙලාවක ඉන්නව ඇත්තෙත් ඒකේ. මොකද අර ඉදිරිපත් කරන්න ප්‍රසන්න මනස නැහැ. පදුට්ට මනස තියෙන. එතකොට අර්පණා සමාධියේ හිටියත් උපචාරික ගුණ තමයි හම්බ වෙන්නේ. හරියට මේ දඹ රත්තරන් මේ සුදු රත්තරන් කියලා දන්නවනම් බිස්නස් කරතයි. ඒක හරියට වෙන් කළ දැන ගැනීම භාවනාව නෙවෙයි. චින්තාමේ සහ සුතමේ ඥාන වලින් තමයි සිද්ධ වෙන්නේ. ඒකත් තව කෙනෙකුට ගහපා දෙන්න බෑ. මෙයා පිළිගන්න පුළුවන් පිළිගන්න එක නම් ගෝලෙක් වෙනවා. සහචරයෙක් නැති කෙනා ආනේ ඒ ආමරොත් පොත තමයි දිගාරින්නේ කියලා. අචාන් බ්‍රහ්මී ඇවිල්ලා දීලා තියෙන මහරගම වෙන්න ටෝක් එකක්. දීලා පරිවර්තනය කරපු හිටපු පාලි ප්‍රොෆෙසර් අන්තිමට කිව්වලු ඔක්කොම පොත කියලා ඉවර කළා පරිවර්තනය. අහගෙන හිටපු මිනිස්සු ඉන්නතර පැයක් අහගෙන ඉඳලා පරිවර්තය කිව්වලු ඔක්කොම පොත කියලා. අචාන් බ්‍රහ්මට තේරුණා වැඩි. ආයෙත් නැහැ කිව්වා ලංකාවේ. වැඩක් නැහැ නේ මේ පරිවර්තන කරපේක නා කොත හදලා උඩ චෛත්‍ය හදලා උඩ බෙට්ටක් තිබ්බහම කොතක් තියන්න ඕනේ ඒකද? ඔක්කොම පොත කිව්වලු. උදේ පරිවර්තන කරපේක නා මහාචාර්ය වුණාට කවදාවත් භාවනා කරලා නැහැ. උන්ට පරිවර්තනය කරනවා. උනාට ඒක ඕ පොත. ඒක තමයි දැන් සංස්ථාවට වෙලා තියෙන්නේ. ලොකු chance බොහොම ලස්සනට මේක ආඩ්‍ය කරලා සරසලා තිබ්බා. අරගොල්ලෝ ඇවිල්ලා ඒකට කක්ක බෙට්ටක් තියලා වඳිනවා දැන්. වඳින්නට සූඩ මාණිකය කියලා කක්ක බෙට්ටට වඳින. ඒ කරන්න දෙයක් නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ කෙරුවයි කියලා ලොකු සාංශික දෝෂයකට වෙන්නේ නැහැ. අපිට ඇස්සන්ද වෙන්නේ නැහැ. අපිට පේනවා. ඇස්සැත්තෝ ඇස්සැත්තන්ව දකිති. ඇස් නැත්තෝ දකිති. ඇස් නැති එකාට ඇස්සැත්තෝ වෙන්නේ නැහැ. නැත්තෝ වෙන්නේ නැහැ. ඉතින් ඒකට මොනව කරන්නේ? නිසා තායිලන්ත කතාවල් මොකක්වත් නැහැ මෙහි බඩු තියනවා කියලා මං හිතන්නේ මෙහි මෙතන තියෙන්නේ දැන් තියෙන්නේ මන් ළඟ තියෙන්නේ. ඉවරයි. ඒක අපි කියලානේ පටන් ගන්නෙ මම දැන් මෙතන. ඉන් අපිට මොකා කෝට් කරන්න ගියත් බුදුහාමුදුරුවෝ ඇර. ඉතින් එතන තියෙනවා පොඩි දේශපාලන තුරුම්පුවක්. කාඩ් ගහිල්ලක් එතන තියෙන. ඒ නිසා මම වාඩි වෙලා බලන්න මම දැන් මෙතන ඉඳි මට තේරෙන්නේ නැත්නම් ආයි ලබන කල්පනේ බුදුහාමුදුරුවෝත් ඔච්චරම තමයි. තේරෙනවනම් දැන් තෝනේ වෙනනම් කවුද යකෝ දැන්න වෙනනම් කොහෙද යකෝ දැන්න වෙනනම් කවද්ද යකෝ මෙතන වෙනනම් කොහෙද යකෝ කියලා පත්‍යක් කොටා ගන්න. මේ Zoom එකෙන් කතා කරන දඟලන ඇහුණා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැත්තේ ලිඛිත වාර්තා 3ක් තියෙන අවස්ථාව ලැබෙනවා. තාටිය බමායන් තිබුණේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසර තියෙනවා 3ක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. පළවෙනි වාර්තාව කාංචනා from Las Vegas පරියංක භාවනාව ආනාපාන සතිය
ආනාපාන සතිය වරද්දලද ආනාපාන සතිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ තියෙන්නේ ආනාපාන සති භාවනාව වෙන්නේ නැති ආස්වාස ප්‍රස්වාස අරමුණ ඊතා ඉක්මනින්ම විවේක ස්ථානයට පැමිණෙයි. මෙම තත්වයේ පැය දෙකකට ආසන්න කාලයක් සිටිය බව දැනුනේ නැවත ගැස්සීමකට පත්වෙන විටය. මෙම අවස්ථාවේ ඇසිපිය ඇරීම ශරීරයේ දැනීම ඇතිවීම වෙන්වෙන්ම සිදුවීමට පටන් ගන්නා බව අත්දැක්කෙමි. මෙහිදී ඝට්ටනයක් හටගන්නා බවද අත්දැක්කෙමි. මෙම අත්දැකීමට පසු මුල් අවධිය තුල ඇති වූ කම්පන චංචල වඩා ශරීරයේ කම්පන ලංව දැනේ. වාඩි වී සිටින විට කතා කරන විටද නිරතුරුවම අත්දකිමි. සතුටක් සහ උපේක්ෂාවක් ඇතිවේ. කඳුළු වැగిරේ. දරුවන් සහ මව කෙරෙහි පවතින බැඳීම් දැඩිව පවතී. සිතුවිලි වල කපටි බව, මානය, උද්ධච්චකම ඇතිවීම නැතිවීම වන බව දැනේ. බලා සිටීමට තවම පුරුදු නැත. උත්සාහ ගනිමින් සිටිමි. තෙරුවන් සරණයි. එපමණයි වාර්තාව ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් අර පීයක් ගන්න හොඳට ගාලා ගත්තාම හොඳට කැපෙනවා. නෝ ටික කාලයක් කපාගෙන කැපෙන්නේ නැතු වෙනවා. ආයෙ ගාපුවාන් පස්සේ කැපෙනවා. ඉතින් ඉස්සලා ගාලා පස්සේ ගානකොට පීය ගෙවිලා තියෙන බහරිය තේරෙන්නේ නැහැ නේ අපිට. පළවෙනි සැරේ කැපෙනකොට කැපෙන්නේ නැති බව ඊට පස්සේ අපි කරන්නේ පොට් එක වයි කියලා ගලේ උලනවා. තමයි කොච්චරක් පිහිය ගෙවනවාද කියන එක තේරෙන්නේ නැහැ නේ. පරසූපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ පිහිය කැපෙනවා කියන්නේ ගෙවෙනවා කියන්නේ. ඉතින් ඔය ගෙවීම තමයි කෙලස් ගෙවෙනවා කියන්නේ. ආයසරය ෂාප් වෙනවා, ආයසරය බ්ලන්ට් වෙනවා, ආයසරය ෂාප් වෙනවා, ආයසරය බ්ලන්ට් වෙනවා. සති සම්මෝසාවට එනවා. සති අපමාදයට. ඉතින් ওই දෙක අතර මාරුවක් කියන්නේ බ්‍රහ්ම ජීවිතයක්. නැත්නම් බ්‍රහ්මචර්ය ජීවිතයක්, වීරියක්. ඔය අතරතුර ගෙවීම හරියට පිහිය ගන්න පිහිය ගෙවෙන්නා වාගේ කියලා හිතා ගන්න. ඊටපන්දමපත් වෙන්න ඉටි ගෙවෙන්නා වාගේ කියලා හිතා ගන්න. පැන්සලක් උල් කරන්න පැන්සල ගෙවෙන්නා වාගේ කියලා හිතා ගන්න. අපි සාමාන්‍ය ඌව කල්පනා කරලා ඉන්නේ නැහනේ. පැන්සල උල් කරගත්තා ලිව්වයි මොට්ට වුණා නම් උල් කරා. ඒ තමයි ඔය දේ වෙන්නේ. ඒ නිසා ඕක දිගට පවත්වාගෙන යන්න කියලා අපි යනවා ඊගාව. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟ වාර්තාව මාස 3ක පමණ සිට සතිමත් බව පුරුදු කරන ආධුනික අයෙක්මි. සතිමත් ඇවිදීම. මුලදී පාද තබා ඇවිද යන විට පොළවේ වැදෙන තැන නොවදින තැන පිළිබඳ දැනීමක් විය. ක්‍රමයෙන් වම තබා අවසන් වීමටත් පෙර දකුණේ එසවි ඊළඟ වටේට සූදානම් වන අයුරුත් කකුලේ ඇඟිලි වලින් සිරුර සමබර කරමින් බිමට තෙරපෙන අයුරුත් දැනුනි. යන්ත්‍රයක් මෙන් දනහිස් නැමීමෙන් දිගහැරීමෙන් පා ඔසවමින් තබමින් චක්‍රීය ගතියක් දැනුනි. වම දකුණ පමණක් වෙනුවට ක්‍රමයෙන් ඔසවනවා, රැගෙන යනවා, තබනවා ලෙස වේගවත් දැකීමක් දක්වා මෙනෙහි කිරීමට හැකිවන බවක් දැනුනි. ඒ අවස්ථාව වන විට සිත වෙනත් අරමුණු වෙත යාම බෙහෙවින් අඩු වී තිබුණි. සතිමත් පරයන්කය විනාඩි 45යි. හුස්ම අරමුණ තිබියදීම වෙනත් සිතුවිලි වලට හිත යන අයුරුත් තුන්වෙනියෙකු එළියේ සිට බලන් ඉන්නා මෙන් දැర్శණය විය. ක්‍රමයෙන් සිතුවිලි වේගයද හුස්ම වේගයද අඩු වී ගොස් හුස්ම ගැනීම හෙලීම එකක් මෙන් දැනීමක් විය. කළු පැහැ බ්ලැන්ක් පේපර් එකක් ඉදිරියේ ඇතිසේ දැනීමක් ඇතිවිය. දිගටම සතිමත් බව පුහුණු කිරීමට උත්සාහ කරමි. එය ජීවිතයේ වැදගත්ම දෙයකට සලකමි. ධර්ම අවවාදයන් ලැබේවා. තෙරුවන් සරණයි. එපමණයි වාර්තාව. පළවෙනි වාක්‍ය තුන කියවන්න කමල් ආයසරය. එහෙමයි ස්වාමීන් වහන්සේ පළවෙනි වාක්‍ය තුන පරයන් සතිමත් ඇවිදීමේද පළවෙනි වාක්‍ය තුන කියවපම් වායේ මුලදී පාද තබා ඇවිද යන විට පොළවේ වැදෙන තැන නොවදින තැන පිළිබඳ දැනීමක් විය. ඒක පළවෙනි වාක්‍ය. දෙවෙනි වාක්‍ය ක්‍රමයෙන් වම තබා අවසන් වීමට පෙර ඒ ටික කියනකොට මට අදහස ආවා ඒක මතුවේ අමතක වෙච්ච නිසා මම මේක අපව කියන්නේ කිව්වේ ඉතින් හයියෙන් කතා කරලා සමාවෙන් උඹ හැබැයි එහිමිට කතා කරන්න එපා උඹට හයියෙන් කතා කරපුවා අපිට ඇහෙන්නේ නැහැ හරිද කෙසේ නමුත් මේකට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා ඥානන්ද ස්වාමීන් මතක් කරා පච්චාපුරේ සංඤී කියලා එකක්
පෙරපසු සංඥාව කියන එක. මේක ඔස්සනකොට මේකේ පාත් වෙනවා. මේක පාත් කරනකොට මේක ඉස්සෙනවා කියන එක මේක අපේ හිතේ තියෙන දෙකක් බලනවා වගේ පේන්නේ වෙලාවට. පෙරපසු සංඥාව පච්චාපුරේ සංඤී කියලා. ඒකට කේමානන්ද ස්වාමීන් වහන්සේ පොල් පිට පාගනවා වගේ කියලා. පොල් පිට මේ පැත්තට බලනකොට මේක උඩ යනවා. මේ පැත්තට බලනකොට මේක උඩ යනවා. ඉතින් ඒ දෙක දැනගන්න පුළුවන් අපේ මනසට. තිරසනාට ඒක දැනගන්න බෑ. ඒ නිසා වම උසනකොට දකුණ තද වෙනවා. දකුණ උසනකොට වම තද වෙනවා. ඕක බුදුරජාණන් වහන්සේ මේ ඒ කාරෝ වීඩියෝ එකේ ඒ බුදුහාමර වීඩියෝ හැදුවේ නෑ. අපි හදපු වීඩියෝ එකේ තියෙනවා. මේ කකුල ගන්නකොට මේ ගරාදියේ ඉඳලා අර ගරාදියට බර මාරිනවා. මේක ගන්නකොට අර ගරාදියට මාරිනවා. ඉතින් කකුල් දෙකෙන් අර ගරාදි ගානක වැඩේ කරන හැටි පෙන්වන්න ඔయిత වැඩි හොඳ නිදර්ශනයක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ එකක් කරනකොට එකක් අතහැරෙනවා. එකක් අහුවෙනවා. ඉතින් අපි ඒක දන්නේ නැතු මේ අහුවෙච්ච දේ මුළු ලෝකෙම වණ්ඩ හදනවා. අතහැරිච්ච දේ මඬා වැටෙනවා. අයියෝ බලන්නකෝ මට අරක නැති වුණානේ කියලා. ඉතින් හැම වෙලාවෙම හැම එකක්ම අල්ලනකොට තව එකක් අතාරිනවා. ඒක මේ සතියේ බලමයි මේ පොතේ ඥානපෝනික හාමුදුරුවෝ කියනවා අපි දන්නවනම් මේ අපි අල්ලගෙන ඉන්න මේ පුංචි ටික නිසා මුළු ලෝකයක් අපෙන් ගිලිහෙනවයි කියලා අපි අල්ලන තියෙන මොන බලු බෙට්ටක්ද කියලා හිතනවලු. මේ අපි මගේ මන අපේ මගේ රුචිය කියලා මොනවද අල්ලගෙන ඉන්නවා. ඒ නිසා මුළු ලෝකෙම අපෙන් ගිලිහිලා අපිට වන්තකත් නැහැ. මොකද අර අල්ලගෙන ඉන්න දෙයට කෑදරකමනේ. ඔක්කොම අතහැරියොත් ලෝකෙම හම්බ වෙනවා. ලෝකෙම අල්ලගත්තත් ඔය අල්ලගෙන ඉන්න දේ අතහැරියොත් ඉතින් අන්නේ දේ තමයි ওই නිර්ගුණ தত্ত্বය. එහෙම නැත්නම් යන්නේ නිසා පච්චාපුරේ සංඤී කියන එක හිතේ තියාගෙන ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. එහෙමයි සයනස මේක මූලධර්මයේ පිළිබඳ ප්‍රශ්නයක්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. එන්නේ අපි පොඩ්ඩක් සද්ද අඩු කරලා තියෙන මේ එක එක නිසා ඒ නිසා පොඩ්ඩක් ලං කරලා කතා කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. හොඳයි. ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන අනිච්ච සංඥාව සහ සබ්බ සංකාරේසු අනිච්චා සංඥාව වෙනස පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. එපමණයි. ඔව් කළු ලෑල්ලක් තිබ්බනම් පෙන්වන්න තිබුණා අනිච්චා කියනකොට පාවිච්චි කරන්නේ අනිච්ච කියනකොට සාමාන්‍ය ඡායන දෙකක්. අනිච්චා කියනකොට දෙවෙනි ඡායන මහ ප්‍රාණයි. අනිච්චා කියන්නේ න ඉච්ඡති කියන පදය. පළවෙනි එකේ අනිච්ච කියලා කියන්නේ න නිච්ඡති කියන පදේ. ඉතින් ওই දෙක එකතු වෙලා පටලවා ගන්න ලංකාවේ කිසිම පොතක හරියට අර්ථකථන දීලා නැහැ. බුරුමේකේ නම් මේකත් වෙන්න පුළුවන් කියලා ලියලා තියෙනවා. මම ওই විද්වතුන් දෙතුන් දෙනෙක්ගෙන් අහුව ඔක්කොම කියන්නේ දෙකම එකයි කියලා. ඒකට මේක එක සූත්‍රයේ අනිච්ච සංඥා දෙකක් මොකටද? ඒ නිසා ලියලා බලන්න අනිච්චා නිච්ච අනිච්චා කියලා ගන්න ඉච්ඡති කැමැති වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඕකෙන් තමයි ඔය වලස්මුලේ අබේ ස්වාමීන් වහන්සේ විශාල තීරිකක් හදලා මුළු ත්‍රිපිටකයේම අර්ථකථන දෙනවා. තේරවාද කිසිම කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒකෙත් ගත යුත්තක් තියෙනවා. නමුත් එච්චර ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා ඒකෙන්ට දොස් කියන්නත් බෑ. මොකද අපේ කට්ටිය අර අන්දානුකරණයමයි ඉන්නේ. අනිච්ච සංඥා කියලා දෙතරක් කියනවා. එච්චරයි කියන්න තියෙන්නේ. ලිඛිත වාර්තා එපමණයි ස්වාමීන් වහන්සේ. සන්තෝෂයිද? සන්තෝෂයි ස්වාමීන් වහන්සේ. දැන් ගෑනට පෙන්ෂන් දීලා උඹ එනවා වැඩට නේ ඉස්සෙල්ලා මාරු බිස්නස් එක කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. පරිසං වෙලා හිටපෑ ඒකි බැන්න ගිය පාරත් උඹට. ඔව් දැන් හැමදෙස්සම බයිලගෙන කරන්නේ ස්වාමීන් වහන්සේ කාණක් නෑ. මං ඉතින් කැමතිද අර දීගේ ගැඩේ කියලා මං කියන්නේ නෑ. ඉතින් මේ ළඟ ඉන්නවද? ඉන්න. එහෙනම් මගේ කට අත්වැරදි පාවැරදි කට වැරදි සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ කොහමද උඹලා හිටියොත් නේ මට ඔය කෙල්ල තුන් දෙනා පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒකයි මට උඹලා ගැන කිසිම අපේක්ෂාවක් නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි එහෙනම් සමු ගන්නවා. මේ අපි 13 කුටියට කියනවා මේ නැත්තම් මේ සිංහරාජයට කියමුද? අනුමೋದනාවක් කරන්න කියලා. අචාන්තරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ලොකු සාංශයෙන් අවසර ලැබෙන්නට අද සෙනසුරාදා දවසේ දීඝනිකාය සාකච්ඡාව වෙනදාසෙම කෙරුණා. ගෞරවනීය ලොකු සාංශයේ පෙරටුවේ තබාගෙන මේ ආකාරයෙන් සාකච්ඡාව මෙහෙවන්ට යෙදුණා. බොහෝ පිරිසක් ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ ආදී විදිහට දේශනා මේ වශයෙන් සාකච්ඡා මේ වශයෙන් ශ්‍රවණය කිරීම වශයෙන් සම්පාත සියලුම කුසලය සියලුම ලෝකවාසී සත්‍යයන් සමග කරුණාවෙන් මුදිතාවෙන් බෙදා හදාගමු ගාථා කියලා. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදා සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදා
සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා එත්තාවතා ච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලන් රක්ඛන්තු මම් පරං ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු